මම හිතනවා මේක වර්තමාන ගුවන්විදුලිය සහ ග්‍රාහකයා කිව්වම මම දකින ඇන්ගල් මම දකින කෝණයට වගේම අපේ ගුරුවරුන් ඉන්නවා ආචාර්යතුමන්ලා ඔබලා දකින කෝණයක් තියෙනවා විද්‍යාර්ථීන් දකින විදියක් තියෙනවා පාසල් දරුවන් දකින විදියක් තියෙනවා වගේම අපේ පොදු මහජන පොදු ශ්‍රාවකයන් දකින විදියක් තියෙනවා ඒ නිසා අපි අවසන් පැය භාගය වෙන් කරගමු අපේ අදහස් සුමාරු කරගන්න මම හිතනවා ඒක තමයි අපේ බුද්ධිමය මේ ශාස්ත්‍රාලීය සාකච්ඡාව වඩාත්ම සාරවත් වෙයි අපි හැමෝගෙම අදහස් එකතු වුණාම මම මගේ මෙම වැඩසටහන ඇතුලේ ගුවන්විදුලියේ පසුබිම ඉතිහාසය එදා සහ අද මේ ගුවන්විදුලිය හා ශ්‍රාවකයා අතර සමගතාවයේ හැඩගස්වන සාධක මොනවද? එතනදී අපි දන්නා ගුවන්විදුලි මාධ්‍යයේ ශක්තියතා දුබලතා මොනවද? ඊට තියෙන බලපෑම් මොනවද? අද වෙනකොට තියෙන ගැටලු සහ අභියෝග සහ අනාගතය කියන කාරණා පිළිබඳව සාකච්ඡා කරනවා. මාතෘකාව වෙන්නේ අපේ වර්තමාන ගුවන්විදුලි sannivedanaya හා ග්‍රාහකයා. මෙතනදී මම ප්‍රධාන කාණ්ඩ තුනකට මගේ දේශනය බෙදා ගන්නවා. එකක් තමයි ගුවන්විදුලි sannivedanaya. ගුවන්විදුලි sannivedanaya කියලා ගත්තම අපස සාමාන්‍ය පෙළ විෂය නිර්දේශයේ ඉඳලම ගුවන්විදුලි මාධ්‍ය කියන්නේ මොකක්ද කියලා අපි ඉගෙන ගන්නවා 6 වෙනි පාඩමේ ඉඳලා. ඒතකොට අපස උසස් පෙළ A level syllabus එක ඇතුළේ මේ සම්බන්ධයෙන් අපි කතා කරන කොටසක් තියෙනවා. එතකොට එතනදී sannivedanaya කියන්නේ මොකක්ද ගුවන්විදුලිය කියන්නේ මොකක්ද කියන එක ඔබ අපි හැමදෙනාම මම විශ්වාස කරන මේ ෆෝරම් එකේ මේ වෙලේ ඉන්න අපි බහුතරයක් දෙනාට ඒ පිළිබඳ අවබෝධයක් තියෙනවා. මොකද මාධ්‍ය සමාජ ප්‍රවර්ධනය කිරීමේ වැඩසටහන යටතේ මේ වෙබිනා සම්මන්ත්‍රණය සිදු කරන නිසා හැමදෙනාම දන්නවා. නමුත් මම මේ දේශනාවේ ප්‍රවේශයක් විදියට මම පොඩ්ඩක් ඒ ගැන හඳුන්වා දෙමින් ප්‍රවේශ වෙන්නම්. ගුවන්විදුලි මාධ්‍යයේ භූමිකාව ගත්තම අපි දන්නවා ජනමාධ්‍යයක් විදියට ගුවන්විදුලිය සමාජයට හඳුන්වා දෙන්නේ 1920 දශකයේදී. හැබැයි මේට පදනම් වෙන විද්‍යුත් සංඥා ශබ්ද තරංග බවට පරිවර්තනය කිරීම නිකොලා ටෙස්ලාගේ ඉඳලා මාකෝනි දක්වා ආපු ගමන් මගේදී තමයි මේ කාර්යයන් සම්තෘප්ත වෙන්නේ. හැබැයි එතනට මුල් අඩිතාලම සපයන්නේ FB Morse එයාගේ Morse සංඥා පද්ධතියෙන් තමයි මේ කාරණය ආරම්භ කරන්නේ. නාවික කටයුතුවලදී නැවේ සිට මුහුදේ සිට ගොඩබිමට පණිවිඩ එවන්න. එතනදී 1902 දී ආර්.ඒ. ෆෙසන්ඩන් කියන කෙනා තමයි ඉස්සෙල්ලම මිනිස් කඩහඬක් මේ ගුවන්විදුලි විද්‍යුත් සංඥාව ශබ්ද තරංග බවට පරිවර්තනය කරමින් ගුවන් අවකාශයට විසිරුවා හැරියේ. එහෙම ගත්තම ගුවන්විදුලියක් ලෙස ජනමාධ්‍යයක් විතර ගුවන්විදුලිය සමාජයට එන්නේ 1920 දශකයේදී අපිට තියෙන හොඳම ආදර්ශකය තමයි BBC. BBC ආදර්ශකය අනුව ග්‍රාහකයාට තොරතුරු විනෝදාස්වාදයේ අධ්‍යාපන දෙන එක තමයි ඒකේ සම්ප්‍රදායික භූමිකාව උනේ. හැබැයි මේ කාලයක් තිස්සේ මේ ඉටි කරපු භූමිකාව වසර අපි ගත්තොත් BBC නම් 1922 BBC ආරම්භ වෙනකොට 1955 දී අවුරුදු 33කට පස්සේ BBC ප්‍රථම ගුවන් රූපවාහිනී නාලිකාව ආරම්භ කරනකොට මේ එතෙක් තිබූ ඒකාධිකාරී ගුවන්විදුලිය බිඳ වැටෙනවා. ලංකාව විදියට ශ්‍රී ලංකාව අනුව ගත්තම 1924 ඉඳලා 1979 වෙනකන් වසර 50කට අධික කාලයක් විද්‍යුත් sannivedana මාධ්‍ය විදියට ගුවන්විදුලිය සතුව ඒකාධිකාරයක් තිබුණා. නමුත් රූපවාහිනී මාධ්‍ය අභියෝගය බිහිවීමත් එක්ක මේ ගුවන්විදුලිය ප්‍රබල අභියෝගයකට මුහුණ දෙනවා. මොකද ඒ කාලේ අපි ඉතිහාසය ගත්තත් අපේ දරුවන්ට උගන්වද්දිත් අපි කියනවා මුවන් පැලැස්ස වගේ නාට්‍ය. එතකොට මේවා ඉස්සර අපේ මමත් අහලා තියෙනවා මගේ කුඩා අවදියේදී මගේ අම්මා ආච්චි අම්මලා එහෙම මේ ගුවන්විදුලි නාට්‍යයත් එක්ක තමයි බද්ධ වෙන්නේ හවස් කාලේදී මේක ශ්‍රවණය කරමින් හැම වෙලේම ගුවන්විදුලියට සවන් දෙමින්. එතකොට ඊට අමතරව ගුවන්විදුලියට තිබුණ විකල්ප භූමිකා. අපි දවල් කාලේ ටීවී එක බලන්න බෑ වෙන ඒ කාලේ සමාජ මාධ්‍ය තිබුණ නැති නිසා දිවා කාලේ තොරතුරු සැපුවේ ගුවන්විදුලිය. අපිට සමීපතෙක් විදියට හිටියා. සාමාන්‍ය පුවත්පත් මාධ්‍යයට වගේ රූපවාහිනියට පිවිසෙන්න බැරි තැන්වල sannivedana අවකාශය සපුරලා දුන්නේ ගුවන්විදුලිය. ඒ වගේම තමයි ඇතැම් බොහෝ සංස්කෘතික අත්දැකීම් වල ප්‍රධාන මූලාශ්‍රයක් වුණා. අදටත් ප්‍රධාන ධාරාවේ මාධ්‍යයන්ගෙන් Tamanගේ අවශ්‍යතා ඉටු නොවන තැන ප්‍රජා ගුවන්විදුලි sannivedanaයේ ප්‍රධාන මාධ්‍යයක් බවට පත් වෙලා තියෙන්නේ. ඒ කියන්නේ community broadcasting, narrowcasting බවට පත් වෙලා තියෙන්නේ ගුවන්විදුලිය. අපි අන්න ඒක තමයි ගුවන්විදුලිය ගැන පොදු හැඳින්වීමක් ඔබේ මතකයේ අලුත් කරේ මම මේ කතාව ඇතුලේ අපිට තියෙන්නේ වර්තමාන ගුවන්විදුලි sannivedanaya හා ග්‍රාහකයා ගැන නිසා මම පොඩි හැඳින්වීමකින් තමයි මේ ආවේ. අපි හැමෝම දන්නවා sannivedanaya කියන අදහස උමාරු කරගන්න එක මේක communicare කියන ලතින් වචනයෙන් බිහි වෙලා ඉංග්‍රීසි මාධ්‍යයෙන් communication කියන වචනයට ආවා.
මේක පොදු අර්ථ උනේ පොදු හා හුවමාරුව කියන එක. මේක හරිම විසිරිච්ච ක්‍රියාවලියක්. අපි අහලා තියෙනවා සංනිවේදනයේ විශේෂ විද්‍යාඥ විල්බර් ශාම් මහත්මයා කිව්වා ලෝකයේ බිහි වුණේ අද නම් ඊයේ මධ්‍යම රාත්‍රියේ තමයි සංනිවේදනයේ බිහි වුණේ. ඒ කියන්නේ ලෝකයේ බිහි වෙන්නත් කලින් බිහි වූ දෙයක් විදිහට තමයි සංනිවේදනය හඳුන්වන්නේ. මුල් කාලේදී මේ තිබුණු සංනිවේදනය තොරතුරු අදහස් හැඟීම් ආකල්ප මත කෙරුණු ඒක මාර්ගික සංනිවේදනයක් වුණා. ඒ වගේම සමා සංනිවේදනයේ සිදුවන ආකාරය හා සහභාගී වෙන පුද්ගල සාධකයේ මත විවිධ කොටස් වලට බෙදෙනවා. මම මේ ඔබේ මතකයේ ආවර්ජනය කරමින් මේ දේශනාවේ ප්‍රවේශයක් ලෙස තමයි මේ කාරණා කියන්නේ. එතනදී පුද්ගල මනස තමයි අන්තර්වර්තී සංනිවේදනයේ බිහි කළේ. අපි හැමෝම දන්නවා අපි සංනිවේදකයාත් ග්‍රාහකයාත් අපි දෙන්නම අන්තර්වර්තී සංනිවේදනයේදී එකම පුද්ගලෙක් වෙනවා. පස්සේ පුද්ගලයන් දෙන්නෙක් අතර පුද්ගලාන්තර සංනිවේදනයේ බිහි වෙලා සමූහයක් අතර සමූහ සංනිවේදනයේ වශයෙන් විභේදනය වෙලා පසු කාලීනව ජන සංනිවේදනයේ බිහි වෙනවා. අද වෙනකොට අපි ඉන්නේ මේ අපි හැමදෙනාම හමු වෙන්නේ අතත්‍ය සංනිවේදන අවකාශය තුල. ඉතින් සමාජ ක්‍රියාවලියක් සංනිවේදනය කියන්නේ මානව සම්බන්ධතා ඉදිරියට ගෙන යන වාහකයක්. මානව සමාජයක් ඉදිරියට යන්නේ සෑම විටම කුතුහලය හා ගැටුම තුලින්. මේ ගැටුම ඇතැම් විට ප්‍රචණ්ඩකාරී හැසිරීමක් වෙන්නත් පුළුවන්. සමාජයට යම්කිසි දෙයක් දායාද කරන සාධනීය ප්‍රවේශයක් වෙන්නත් පුළුවන්. ගැටුම කිව්වම දුවේ පුතේ මේ අපි ගෙදරක ගහමරා ගත්තත් නෝනයි මහත්තයා රණ්ඩුනත් තව චුට්ටකින් ඒක මේ ටිකකින් ඒක निराකරණය වුණාම නවම අත්දැකීමක් විදිහට යනවා. මම කියන්නේ මේ කැටි පොර වලින් ගහ ගන්න එකක් නෙමෙයි. අන්න ඒ වගේ ගැටුම කියන එක සාධනීය ප්‍රවේශණයකින් එනකොට මේ සංනිවේදනය තමයි එතනදිත් ලොකු කාර්යයක් ඉටු කරේ. ඒ නිසා කිසියම් තොරතුරක් සමාජයට හරි සමස්ත ජනතාවකට දෙනකොට මෙන්න මේ සංනිවේදන කාර්යයේදී ජන සංනිවේදන කාර්යයේදී අතත්්‍ය සංනිවේදන කාර්යයේදී මේ මැද ඉන්න කෙනා තමයි ජනමාධ්‍ය. එතකොට මම දැන් ගුවන්විදුලිය කියන්නේ මොකක්ද කිව්වා? ඒක ජනමාධ්‍යයක් කිව්වා. ඒක ජනමාධ්‍යයක් විදිහට ජන සංනිවේදන ප්‍රවේශයකින් කොහොමද ආවේ කියන එක තමයි මම කෙටියෙන් හඳුන්වුවේ. එහෙමනම් කාර්මික විප්ලවයෙන් පස්සේ මුද්‍රිත මාධ්‍ය ලෝකෙට දායාද වෙනවා. පසු කාලීනව සිදු කළ පර්යේෂණවල ප්‍රතිඵලයක් ලෙස විද්‍යුත් සංඥා, ශබ්ද සංඥා බවට පරිවර්තනය වෙලා ගුවන්විදුලි මාධ්‍ය ලෝකෙට දායාද වෙනවා. මේ ගුවන්විදුලි මාධ්‍යන්නේ කොතනින්ද? ජන සංනිවේදකයා හා ග්‍රාහකයා කියන දෙදෙනා අතර තියෙන සංනිවේදන දුරස්ත බව අවම කරන්න තමයි මේ මධ්‍ය නාලිකාව විදිහට ජනමාධ්‍ය එන්නේ. අතරමැදි සහායකයා විදිහට තමයි ජනමාධ්‍ය වෙන්නේ. හැබැයි අද වෙනකොට මේ සංනිවේදන කාර්යය අතරමැදි සහායකයා ලෙස පැමිණි මාධ්‍ය අද වෙනකොට අපේ ජීවිතේ අපේ ජීවන රිද්මය තීරණය කරන ප්‍රධාන බලවේගී බවට පත් වෙලා තියෙනවා. සරල විදිහට කිව්වොත් අපේ අපි හුස්ම ගන්න එක පවා තීරණය වෙන්නේ ජනමාධ්‍ය අනුව. එතකොට ඔයාලා තර්ක කරා එහෙම වෙන්නේ කොහොමද කියලා. දැන් අපිට මූලික අවශ්‍යතා තියෙන ආහාර ඇඳුම් නිවාස. නමුත් මේ මොහොතේ මේ ගෝලීය වසංගතයත් එක්ක අපේ ප්‍රධාන අවශ්‍යතාවය වෙලා තියෙන හුස්ම ගන්න කොහොමද නිදහසේ කියන කාරණේ. එතකොට අපි නිදහසේ හුස්ම ගන්න නම් අපි අදාළ තොරතුරු දැනගන්නේ කොහොමද? අපි ගෙදරට කොටු වෙලා ලොක්ඩවුන් එකකදී එහෙම නැත්නම් ට්‍රැවල් රෙස්ට්‍රික්ෂන්ස් තියෙනකොට අපි ගෙදරට කොටු වෙලා ඉන්න අපිට තොරතුරු ගන්න තියෙන මාධ්‍යයන් තියෙන්නේ මේ මාධ්‍ය විතරයි තියෙන්නේ. එතනදී අපි ප්‍රධාන ධාරාවේ මාධ්‍ය කෙරෙහි තමයි විශ්වසනීයත්වය තබා ගන්න. එහෙමනම් අපි හවසට ගොඩක් වෙලාවට රූපවාහිනිය නරඹලා තමයි මේ තොරතුරු ශ්‍රව්‍ය ලෙසම දෘශ්‍ය ලෙසම තහවුරු කරගන්නේ. එහෙනම් අපේ හුස්ම ගැනීම පවාද අපි තීරණය වෙන්නේ අපේ චර්යා රටාව තීරණය වෙන්නේ ජනමාධ්‍ය. එහෙමනම් ජනමාධ්‍ය කියන දේ ඒ තරමටම අපේ ජීවිතත් එක්ක බද්ධ වෙච්ච කාරණයක්. ඒ කියන්නේ සමාජයක සබඳතා ගොඩනගා ගන්නත් සමාජ ඉදිරියට යන්නත් අදාළ සමාජ ක්‍රමය තුලින්ම තමයි ජනමාධ්‍ය කියන දේ බිහි කරගන්නේ. මේ ජනමාධ්‍ය කියන සංකල්පය ලෝකයට එන්නේ බටහිර කේන්ද්‍රීයව එංගලන්ත එක්සත් රාජධානිය කේන්ද්‍රීයව අපි එයාලගේ යටත් විජිතයක්ව සිටි නිසාම බටහිර එක්සත් රාජධානියෙන් එක්සත් ජනමය ආපු උත්තරාරෝපිත සංකල්පයක් විදිහට තමයි අපිට ජනමාධ්‍ය ලැබෙන්නේ. හැබැයි එංගලන්තයේ ප්‍රමුඛ රටවල් ජාතික රාජ්‍ය වශයෙන් එකතු වෙන්න තමයි යාලා ජනමාධ්‍ය කියන දේ යොදාගත්තේ කාර්මික විප්ලවයෙන් පස්සේ. නමුත් අපිට උනේ යටත් විජිතයක්ව තිබූ නිසාම තමයි අපිට ගුවන්විදුලියත් ශ්‍රී ලංකා ගුවන්විදුලිය BBC ආකෘතියෙන් අපිට ලැබෙන්නේ. එතකොට ජනමාධ්‍ය කියන්නේ ඒ සමාජ ක්‍රමය තුලින් මතුවූ දෙයක්. අධිරාජ්‍යවාදයේ ව්‍යාප්ත කරන්න එංගලන්තයේ ප්‍රමුඛ ඒ එක්සත් රාජධානිය යොදාගත්ත එක්තරා ක්‍රමයක් තමයි ජාතික තැන් වලින් තැන් වලට වෙලා හිටපු මිනිසුන් ජාතික වශයෙන් ඒකාත්මික කරන්න තමයි ජනමාධ්‍ය යොදාගත්තේ. ඒ කියන්නේ ජන සංනිවේදනයේදී මාධ්‍යයක් විදිහට තමයි ජනමාධ්‍ය ගත්තේ.
හැබැයි ලංකාවට එන්නේ එක අපේ අවශ්‍යතාවයක් නිසාම නොවේ යටත් විජිතයක්ව තිබූ නිසාම ලැබුණු දෙයක් විදිහට අපිට තේ වගා වුණත් ලැබෙන්නේ නිසා අපිට දුම්රිය මාර්ග පද්ධති ලැබෙන්නේ නිසා අපේ බහුසංස්කෘතික භාවයට හේතුවක් වෙන එක ඒ වගේම තමයි ජනමාධ්‍යයක් ලැබෙන්නේ අපිට යටත් විජිතයේ ප්‍රතිඵලයක් විදිහට මුල් කාලේ අපි අදහස් සුවමාරු කරගත්තේ සංඥා සංකේත ඇසුරෙන් පසු කාලීන ඔයාලා දන්නවා දෘශ්‍ය සංනිවේදනය තමයි බිහි වෙන්නේ විශේෂයෙන්ම අල්ටාමීරා සහ ලැස්කෝ ගුහාවල අඳින චිත්‍ර වලින් තමයි මේ සංනිවේදන කාර්ය විධිමත් ලෙස සමාජගත වෙන්න පටන් ගන්නෙ. හැබැයි මිනිසුන්ගේ අවශ්‍යතාව වුමනා වැඩි වෙනකොට අපි නවීන ක්‍රම හොයා ගන්නවා. ඇත්තටම අපි කල්පනා කරොත් මේ කොවිඩ් වසමේ කොවිඩ් වසංගතයට හරි ස්ලෝලි ඒ කියන්නේ මම කතා කරන් යන වේගෙ වැඩිද එහෙමද හරි එහෙනම් සමා වෙන්න හරි ස්ලෝලි කිව්වේ මම කතා කරන එකේ හිමින්ද නැත්නම් මං වේගෙ වැඩි කියන එකද පුබුදු මහත්මයා වේගෙ වැඩි හරි සමා වෙන්න හරි thank you මම ඒක ආපහු රිපීට් කරන්නම් ජනමාධ්‍ය කියලා කියන්නේ මම කියන්නේ අන්තර්වර්තී සංනිවේදනයේ බිහි වෙන්නේ අපේ පුද්ගල මනස කේන්ද්‍ර කරගනිමින් අපි තනියම ඉන්නකොට තමයි මම කියන සංකල්පෙදි තමයි අපිට අන්තර්වර්තී සංනිවේදනයේ යොදාගන්නේ ඊට පස්සේ අපි දෙන්නෙක් එකතු වෙනවා අපි කියන concept එක ඇතුලේ තමයි අපි පුද්ගලාන්තර සංනිවේදනයේ බිහි වෙන්නේ අපි ගොඩක් එකතු වුණාම සමූහයක් සකස් වෙනවා මේ සමූහය තුල තමයි අපිට සමූහ සංනිවේදනයේ බිහි වෙන්නේ වැඩි පිරිසකට තොරතුරු දෙන්න ඕන තැන තමයි ජන සංනිවේදනයේ බිහි වෙන්නේ. මෙතනදී මාධ්‍යයක් විදිහට, ඒ කියන්නේ සංනිවේදකයා එක තැනක, ග්‍රාහකයා එක තැනක ඉන්නකොට ඉක්මනින් වැඩි පිරිසකට පණිවිඩයක් දෙන්න තමයි ජන සංනිවේදනයේ බිහි වෙන්නේ. එතනදී මේ මධ්‍යස්ථ මැද අදාළ කාර්ය කරන්න විදිහට ක්‍රියාත්මක වෙන්නේ ජනමාධ්‍ය. එතකොට මම මේ පැහැදිලි කරන් ආවේ ජනමාධ්‍ය කියන්නේ ඕනම සමාජයක් ඉදිරියට යනකොට ඒ සමාජයේ පැවැත්ම සඳහා ඒ සමාජයේ විසින් යම් යම් ක්‍රම හදා ගන්නවා. ඒකට අධිරාජ්‍යවාදයේ ව්‍යාප්ත කරනකොට එක්සත් රාජධානී ප්‍රමුඛ ඒ අදාළ රටවල් වලට ඕන වෙනවා තැන් තැන් වල හිටපු ගෝත්‍රික වශයෙන් හිටපු තමන්ගේ ජන කොට්ටාශ ජාතික වශයෙන් ඒකාත්මික කරන්න. අන්න ඒ සංකල්පයේ පෙරදැරිව තමයි ජන සංනිවේදන මූලාශ්‍රයක් ලෙස ජනමාධ්‍ය සමාජගත වෙන්නේ. මෙතනදී කාර්මික විප්ලවයේ අනතුරුව ජොහනස් ගුටෙන්බර්ග් ප්‍රමුඛ පිරිස විසින් සොයා ගන්නවා මුද්‍රණ යන්ත්‍රයේ එතනින් මුද්‍රිත මාධ්‍ය සමාජගත වෙන වේගයෙන් මිෂනාරි ආගම ව්‍යාප්ත කිරීම සඳහා ඉන් පසුව තමයි මුද්‍රිත මාධ්‍යෙන් දෙන දේ ප්‍රමාණවත් වෙන්නේ නැති නිසා සමාජයට ඒ ලෙවල් වලටත් මේකේ කොටසක් එනවා කැඩි කැඩි ඇහෙන එක හැමෝටම තියෙනවද දන්නේ නැහැ හරි මම තව චුට්ටක් හයියෙන් නමුත් මගේ වේගය අඩුවක් කරන්නම් සමහර තැන්වලට ඇහෙන්නේ නැහැ කියලා තියෙනවා සමහර අයට ඇහෙනවා කියලා තියෙනවා මං හිතන්නේ සිග්නල් වල ගැටලුවක් වෙන්න ඇති ඒ වගේම 300කට අධික පිරිසක් එකතු වෙලා ඉන්නවා කිහිප දෙනෙක්ට සිග්නල් අඩු නිසා අඩු වුණොත් අලුත් අයට එන්න පුළුවන් හරි ජනමාධ්‍ය කියන එක ගැන කිය හිටියේ ජනමාධ්‍ය එන්නේ ඒ සමාජයේ අවශ්‍යතාවය මත අපිට එන්නේ අපේ අවශ්‍යතාවයට වඩා අපි යටත් විජිතයක් වෙලා හිටපු නිසා එයාලා යට රාජ්‍යවාදීන්ගේ අවශ්‍යතාවයක් තිබුණා මිෂනාරි ආගම ව්‍යාප්ත කරන්න. අන්න ඒ නිසා ඒකි අරමුණක් විදිහට තමයි අපිට ජනමාධ්‍ය ලැබෙන්නේ. ඒකට මම පැහැදිලි කරා කලිනුත් අපි මුලින් දෘශ්‍ය සංනිවේදනය තමයි භාවිත කරේ. ශබ්ද අපිට අල්ටා මේ ප්‍රංශයේ අල්ටාමීරා ස්පාඤ්ඤේ ලැස්කෝ වගේ ගල් ගුහාවල තමයි මුල් මිනිසා තමන්ගේ සිතෙන්ගේ අනිත් අයට ප්‍රකාශ කරන්න තමන්ට හැකි විදිහට චිත්‍ර ඇඳලා තමයි මේ කාරණේ මුල් වුණේ. පසු කාලීනව විද්‍යුතය ශබ්ද සංඥා බවට පරිවර්තනය කරන්න මිනිසා දියුණු වීමත් සමගම ගුවන්විදුලි මාධ්‍ය ලෝකයට බිහි වෙනවා. එතකොට ඒ අනුව තමයි අපිට ජනමාධ්‍ය කියන දේ සමාජගත වෙන්නේ. එතකොට මම කියාගෙන ආවේ විද්‍යුත් මාධ්‍යයක් විදිහට ශබ්දය අද්විතීයයි කියන පදනම මත තමයි ගුවන්විදුලිය මානව සමාජයට ප්‍රවිෂ්ඨ වෙන්නේ. ජනමාධ්‍යයක් ඉදිරියට ගත්තම අපි දන්නවා ජනමාධ්‍ය කියලා අපි ගන්නේ ගුවන්විදුලි රූපවාහිනිය පුවත්පත. එතනදී ගුවන්විදුලියට විශේෂ තැනක් හිමි වෙනවා. විශේෂය තමයි ඒක ශ්‍රවණ මාධ්‍යයක් වෙන හින්දා අපිට බලන්න ඕනේ නෑ. ෂණ බං අහලා මේක දැනගන්න පුළුවන් නිසා ඒ නිසා සෙසු සංනිවේදන ක්‍රම වලට වඩා ගුවන්විදුලි මාධ්‍යයේ
කිසියම් වූ අද්විතීය බවක් තියෙනවා. ඒ වගේම තමයි අපි ඉගෙන ගන්නවා 10 වසරේ ඉඳ A level සිලබස් එක ඇතුළත අපි ඉගෙන ගන්නවා ගුවන්විදුලි මාධ්‍යයේ තියෙන දුබලතා සහ ප්‍රබලතා, ශක්තිතා සහ සීමා කියලා. ඇත්තට මේක බෙහෙවින් ජංගමශීලී මාධ්‍යයක්. අද වෙනකොට මම හිතන්නේ ගෙවල් වල ඉස්සර රේඩියෝ එකක් තිබුණේ නැති තරම් පසු කාලීනව රේඩියෝ එක කියන එක ආව. ඊට පස්සේ සෙටප් එක කියන එක ආව. අද වෙනකොට හරි මම මේ PPT එක දෙන්නම් කවිෂා. හරි. අදාළ අයට පුළුවන් ලැබෙන විදිහට මම ඉවර වෙලා මේ chat එකට හරි දාන්නම්. මම මේ කතා ඔයාලට මොන හරි ගැටලු තියෙනවා නම් ඕනම කෙනෙක්ට ඒ මොහොතේම chat box එක open වෙලා තියෙන්නේ. ප්‍රශ්න අහන්න මොන හරි request තියෙනවා නම් ඒවත් කරන්න. මාව ඇහෙන්නේ නැත්නම් ඒත් දැනුම් දෙන්න. එතකොට මේ මට අපිට මේ අන්තර් ක්‍රියාවලිය බොහොම හොඳින් කරගෙන යන්න පුළුවන්. ඉතින් ජනමාධ්‍යයක් විදියට හරිම ජංගමශීලී. අපි හැමෝම අද ෆෝන් මේ අහන්නේ අපේ මොබයිල් ෆෝන් එකෙන් තමයි රේඩියෝ එක ගුවන්විදුලියට සවන් දෙන්නේ බොහෝ වෙලාවට. මම හිතන්නේ ගෙවල් වල අර විශාල ප්‍රමාණයේ සෙටප් කියන ලොකු කැසට් තිබුණාට අද වෙනකොට නම් හැමෝම තව තියෙනවනේ විවිධ දේවල් නේද මේ බ්ලූටූත් වලින් කරන මේ ස්පීකර්ස් විවිධ ක්‍රම වලින් අහන්නේ. ගොඩක් වෙලාවට මේක අපි අන්තර්ජාලය ඔස්සේ අහන්නත් පුරුදු වෙලා තියෙන නිසා. ඒ වගේම හරිම ක්ෂණිකයි, භූගෝලීය බාධක නැහැ. අපි මේ වෙනකොට සමාජ මාධ්‍ය ඔස්සේ යනවා රේඩියෝ ගාඩන් කියලා ඇප් එකක්. ඒ ඇප් එක ක්ලික් කරාම අපිට ලෝකයේ ඕනෑම තැනක තියෙන ගුවන්විදුලියක් ශ්‍රවණය කරන්න පුළුවන් භාෂාත්මක ගැටලු නැත්තම්. ඒ නිසාම ගුවන්විදුලි මාධ්‍යයක් පවත්වගෙන යන්නත් මිලදී ගන්නත් සාපේක්ෂව පුවත්පතට වඩා වැඩි වුණත් අඩුපිරිවෙයක් තමයි තියෙන්නේ. අනිත් එක තමයි පරිකල්පනයේ පවතින අසීමාන්තික බව. ශ්‍රවණය කියන කාරණේ ගත්තොත් දුවේ පුතේ ඔයාලා දන්නවා ඇති මම නම් පෞද්ගලිකව කැමති ගීතයක් අහන්න විෂුවල් එක බලන්න නැතුව. ගීතයක රසය නියෝ ලෙස ලැබෙන්නේ ඒක ගීතයක් විදිහට අහනකොට. එහෙම නැතුව අපි ගීතයට දෙන රූප රාමුවේ මේ ගීතයේ රූපයක් විදිහට දකින්න ගියාම මට නම් පෞද්ගලිකව මගේ ඒ ගීතමය රසවින්දනය ඊයින් තියෙන පද වලින් දෙන අර්ථය ගිලිහෙනවා. ඒ නිසා ගුවන්විදුලියේ තියෙන ශබ්දය අද්විතීයයි කියන කාරණේදී එතනදී පරිකල්පනයේට තියෙනවා ඊටාම අසීමාන්තික බවක්. ඒක අපිට කොතනින් කොහොම නැවතේද කියන්න. ඒතර මම මේ කතා කරගෙන ආවේ ගුවන්විදුලි sannivedanaya කියන්නේ මොකක්ද කියන එක අපි මම මේක පොඩි සටහනකින් අපි දන්න සටහනකින් sannivedanayak පණිවිඩයක් තියෙනවා sannivedaka ළඟ. එයා ඒක මාධ්‍ය හරහා ග්‍රාහකයට දෙනවා. ග්‍රාහකගේ ප්‍රතිපෝෂණයෙන් එයා කියන හොඳ නරක දේවල් වලින් ආපහු sannivedakaya පණිවිඩයක් සකස් කරගන්නවා. සෝෂල් චානික අහලා තියෙනවා සෝෂල් මීඩියා වල තියෙන ඇප් එක තමයි රේඩියෝ ගාඩන්. RADIO ගාඩන් GARDE කියලා ටයිප් කරන්න Google ගිහිල්ලා එතකොට එනවා කොළ පාට ලෝක ගෝලයක් එක්ක ලුමිනස් කොළ පාටින් පෙන්නනවා රේඩියෝ channels තියෙන තැන් ලෝකේ. ඉතාලම හැමතැනම මුළු තද කොළ පාටට ලෝක ගෝලේ පේනවා. රේඩියෝ ගාඩන්. හරි දිල්මිකා thank you. ඒකත් බැලුවම යොනාලි දැන් මම ප්‍රශ්නයක් තියනවාද පස්සේ අහන්න පුළුවන්ද නැත්නම් දැම්මම ඔයා ගැටලු ඕනනම් අහන්නත් පුළුවන්. හරි. මේ විදිහට තමයි මේ කාරණේ සිද්ධ වෙන්නේ. මට ඊළඟට කියන්න ඕන වෙන්නේ ගුවන්විදුලි ඒ තමයි අපි හැමෝම දන්න කාරණේ ගුවන්විදුලි sannivedanaya මොකක්ද කියන එක මම පොඩි මතක් කිරීමක් කළේ. ගුවන්විදුලිය කියන්නේ ශබ්දයේ පාදක කරගත් ජනමාධ්‍යයක්. sannivedanayeදී බොහොමත්ම ඉක්මනින් පණිවිඩයක් දෙන්න පුළුවන්. අඩුපිරිවෙයක් තියෙන බෙහෙවින් ජංගමශීලී මාධ්‍යයක්. එතකොට මේ ගුවන්විදුලියේ තියෙන සුවිශේෂත්වය තමයි හඬ විතරයි තියෙන්නේ. හඬ කියන්නේ මේ හඬ යන්නේ ගුවන් කාලයේ ඔස්සේ. ගුවන් තරංග ඔස්සේ. එහෙමනම් ගුවන් තරංග තමයි ගුවන්විදුලි මාධ්‍යයේ තියෙන ප්‍රධානම සහ වැදගත්ම කාර්යය වෙන්නේ. අපි අපේ හඬෙන් කරන හඬ නිශ්ශබ්දතාවය හා ශබ්ද ප්‍රයෝග සංගීතය ගුවන්විදුලියට තියෙන බොහොම සුළු මේවලම්පිකක් මොනවද? හඬ තියෙනවා. මේකට සජීවී ශබ්ද වගේම ශබ්ද ප්‍රයෝග එකතු වෙනවා. ඒ වගේම තමයි සංගීතයේ මුසු වෙනවා. ඒ වගේම තමයි නිහඬියාව. නිහඬියාවෙන් ගොඩක් දේවල් කියන්න පුළුවන්. ඒක බොහෝ දුරට ගුවන්විදුලි මාධ්‍යයේ භාවිත වෙනවා. ඒතර ගුවන්විදුලියට තියෙන ප්‍රධාන කකුල් තුනයි. මොනවාද? හඬ, සංගීතය සහ ශබ්ද ප්‍රයෝග කියන කාරණාත් එක්ක නිහඬියාව මුසු වුණාම තමයි ගුවන්විදුලිය ප්‍රබල ලෙස තමන්ගේ පණිවිඩය ග්‍රාහකගත කරන්නේ, සමාජගත කරන්නේ. හැබැයි පුවත්පත ගත්තත් සමාජ මාධ්‍ය ගත්තත් රූපවාහිනිය ගත්තත් එයාලට ඊට වඩා ඉෂාරා ප්‍රශ්නයක් අහලා තියෙනවා.
වදන් ප්‍රයෝග නෙමෙයි පුතේ ශබ්ද ප්‍රයෝග කියන්නේ ගුවන් විදුලියට තියෙන හඬ විතරයි. එතකොට ගුවන් විදුලියට තියෙන හඬ කොටස් දෙකකට බෙදෙනවා සජීවී ශබ්ද සහ ශබ්ද ප්‍රයෝග. මම මේක නිරාකරණය කරගෙන යන්නම්. එක ග්‍රාහකයෙක් හරි එක ශ්‍රාවකයෙක්ට හරි ප්‍රශ්නයක් ආවොත් ඒක නිරාකරගෙන යමු. ශබ්ද ප්‍රයෝග කියන්නේ කෘතිම ශබ්ද. උදාහරණයකට මගෙන් ප්‍රශ්නය අහුවේ කවුද? නම ඉන්න උදාහරණයකට තිසන්දි අපි මෙහෙම ගත්තොත් මට ඕන වෙනවා රේඩියෝ ඩ්‍රාම එකක් කරන්න මේ මං ඉන්නේ මෙතන ස්ටුඩියෝ එකක නම් මට අශ්වයේගේ කුර ගැටෙන හඬක් ඕන වෙනවා. එහෙම නැත්නම් වැස්ස වහින හඬක් ඕන වෙනවා. හැබැයි මට මේ ස්ටුඩියෝ එකක් ඇතුලේ ඒ කාරණා ඉෂ්ට කරගන්න. එහෙමනම් මං ඒ වෙනුවට පටිගත කළ හඬ යොදා ගන්න පුළුවන්. එහෙම නැත්නම් අපි ගුවන් විදුලි මැදිරිය කරන්නේ කඩදාසි කොලයකට ගල් කඩ ටිකක් අරන් මයික්‍රොෆෝනය ළඟ ඒක හකුලනකොට මයික්‍රොෆෝනය කියන අධිසංවේදී ගුවන් විදුලි මයික්‍රොෆෝනය අධිසංවේදී උපකරණයක් ඒ වගේ තැනකදී අපිට අශ්වයේ කුර ගැටෙන හඬ ඇති කරන්න පුළුවන්. අපි ගොඩක් වෙලාට ඩ්‍රාමා රේඩියෝ ඩ්‍රාමා කරනකොට සමහර ශබ්ද ප්‍රයෝග අපිට සකස් කරගන්න බැයි නම් අපි මැදිරියේදීම ඉන්න නිසල් අහලා තියෙනවා හඬ යටතට මිනිස් හඬ විතරද කියලා. හඬ කිව්වම පුතේ ඒක තමයි සජීවී හඬ සහ ශබ්ද ප්‍රයෝග කියන කාරණා දෙකම ඇතුළත් වෙනවා. සජීවී හඬ කියන්නේ මගේ සජීවී හඬ හෝ පටිගත කළ හඬ. ශබ්ද ප්‍රයෝග කියන්නේ කෘතිම ශබ්ද මම ශබ්දය විදිහට සකස් කරගන්න දේවල්. බොහෝ වෙලාවට ඒක අපිට දුම්රියක් ගමන් කරන හඬ ගත්තත් අපිට එතෙන්ට සවුන්ඩ් ඉෆෙක්ට්ස් කියලා අපි එකතු කරන කොටස් තමයි ශබ්ද ප්‍රයෝග ගන්න. ඊට අමතරව ගුවන් විදුලියට තියෙන්නේ හඬ විතරක් නිසා මේකෙදී ග්‍රාහකයාට වෙනසක් ඇති කරන්න අපි 80%ක් දක්වා පරාසයක් තුල සංගීතය මිශ්‍ර කරනවා ගුවන් විදුලි වැඩසටහන ගලාගෙන යනකොටත්. ඒ වගේම වැඩසටහනක ආරම්භයේ දින ආරම්භක තේමා පාඩේට අපි ඔයාලා නිවුස් වලට නිවුස් සවන් දෙනකොට බලන්න. එතකොටත් තියෙනවා වෙනම තේමා වාදනයක් ඕනම ප්‍රෝග්‍රෑම් එකක තියෙනවා මේ විදිහට සංගීතය භාවිත කරන. ඒ වගේම තමයි නිශ්ශබ්දතාවය කියන එකත් බොහෝ වෙලාවට නිශ්ශබ්දතාවෙනුත් ගොඩක් පණිවිඩ අපිට දෙන්න පුළුවන්. මේ විදිහට තමයි ගුවන් විදුලියේ තියෙන සුළු අයිතමය සුළු කොටස් ටිකෙන් තමයි මේ ලොකු පණිවිඩයක් ග්‍රාහකගත කරන්නේ. එතකොට ගුවන් විදුලි sannivedanaya ගැන කතා කරා මට ගොඩක් දේවල් කියන හින්දා මම ටිකක් ඉක්මනින් කියන්න. මම ඊට පස්සේ කිව්වා මේ ගුවන් විදුලියේ තියෙන ප්‍රධානම කාරණය තමයි ගුවන් කාලය ගුවන් තරංග. ගුවන් තරංගවලදී මේක මනින්නේ ගුවන් කාලයේ. ඒතර ගුවන් තරංග හරිම සීමිතයි. ඒවා මහජන දේපලක්. ඒක පබ්ලික් ප්‍රොපර්ටි එකක්. ඒක අපේ දේපලක් විදිහට තමයි සැලකෙන්නේ. එතකොට මේ මහජන දේපල මහජන යහපත සඳහා උපයෝගී කරගන්න බවට ඕනෑම රටක ඕනෑම රාජ්‍යයක් වග බලා ගන්න ඕන. මේ සම්බන්ධයෙන් බෙන්ගාල ක්‍රිකට් සම්මේලනයත් එක්ක එරට තිබුණු තොරතුරු හා විකාශන අමාත්‍යාංශයත් එක්ක තිබුණු නඩුවකදී ආපු තීරණයක් තමයි ගුවන් තරංග හරිම සීමිතයි. හැබැයි ඒවා මහජන දේපලක් ලෙස සලකන්න ඕනේ කියලා. ඒ වගේම එක්සත් ජනපද සෙනෙට් රිපෝට් එකක සහ කොංග්‍රස් වාර්තාවක සඳහන් වෙනවා ගුවන් විදුලි වගේම රූපවාහිනී සංඛ්‍යාතත් මම මේ කියන්නේ මීටර් බෑන්ඩ්ස් හරිම සීමිතයි. ඒවා මහජනයාගේ දේවල්. ඒවා කැමති විදිහට අයට කැමති විදිහට භාවිත කරන්න බෑ. ගුවන් කාලයේ තියෙන ගුවන් තරංග හරි සීමිතයි. ඒවා පාවිච්චි කරන්න ඕන මහජන දේපලක් ලෙස සලකලා. ඒ වගේම තමයි මේ මහජන ගුවන් තරංගවල තියෙන මහජන දේපලවල ස්වභාවය නිසා PDF එක දෙන්නම් චමුදිනී. ගුවන් තරංගවල තියෙන මහජන දේපලවල තියෙන අපේ දෙයක් මේක. ඒ නිසා විකාශන බලපත්‍රවල දෙනකොටත් හැම දෙයක්ම තියෙන්නේ తాවකාලික වරප්‍රසාදයක් විතරයි. උදාහරණයක් විදිහට ගුවන් විදුලි සංස්ථාවට දෙන විකාශන බලපත්‍රයක් අවශ්‍ය නම් පවතින රජයට වෙනස් කරන්න පුළුවන්. වෙනම වාණිජ්‍ය ගුවන් විදුලි ප්‍රයිවට් channel එකකට දෙන එකත් වෙනස් කරන්න පුළුවන්. මොකද ගුවන් කාලය කියන්නේ ගුවන් තරංග කියන්නේ මහජනයාගේ දේපලක් කියන කාරණේ. එතකොට දරුවනේ මම දරුවනේ කියලා කිව්වට මම මෙතන මගේ යාළුවොත් ඉන්නවා ගොඩක් අය. ඒක වරදවා හිතන්නවා මම මේක ගලාගෙන යන ඕන නිසා භාවිත කරේ. එතකොට මේ ගුවන් තරංග කියන එක ගුවන් කාලය කියන එක අපේ දෙයක්. එතකොට අපේ ගුවන් කාලය අරගෙන තමයි මේ අපිට පණිවිඩයක් ගුවන් විදුලි ආයතන විසින් දෙන්නේ. එතකොට අද අපි කතා කරන්නේ මහා වර්තමාන සමකාලීන ගුවන් විදුලි sannivedanaya හා ග්‍රාහකයා ගැන නම් මගේ විශ්වාසය තමයි අපේ වැඩිම අවධානය යොමු වෙන්න ඕන අපිට තියෙන මේ ගුවන් කාලය. සරල විදියට ගත්තොත් රේඩියෝ එකකින් කරන්නේ හුළඟ විකුණන එකනේ. හුළඟනේ තියෙන්නේ මේ ගුවන් කාලයනේ. මේ ගුවන් කාලය අපේ දෙයක්.
එයාලා අපිට අපේ දෙයක් වෙන තැනකට විකුණලා කොහොම හරි අපිට පණිවිඩයක් දෙනවා. මෙතනදී මේ ගුවන් කාලේ අපේනේ මේ ගුවන් කාලයට අදාළ සංඛ්‍යාත මහජනයාගේ දේපල. මේක මේකේ අයිතියයි ඉන්නවා. එහෙනම් මේ මහජන දේපල මහජනයාට අයිති දෙයක් දෙනකොට මහජනයාට වග වෙන්න ඕන. අපි අපේ දෙයක් ගන්නකොට අපිට වග වෙන විදිහට තමයි දෙන්න ඕන. අන්න එතන ඉඳලා තමයි අපිට හිතන්න වෙන්නේ වර්තමාන ගුවන්විදුලි sannivedanaya හා ග්‍රාහකයාගේ භූමිකාව කොහොමද හැදෙන්නේ කියන එක. එතකොට මම තව ප්‍රවේශයකට එනවා මේක පහසු කරන්න. යුනෙස්කෝ සංවිධානය ඔයාලා දන්නවා එක්සත් ජාතීන්ගේ අධ්‍යාපනය සම්බන්ධයෙන් තියෙන ආයතනය තමයි යුනෙස්කෝ සංවිධානය. මේ යුනෙස්කෝ සංවිධානයේ ලෝකයේ තියෙන ගුවන්විදුලි සේවා කොටස් 4කට වර්ග කරනවා. මේ මගේ ප්‍රසන්ටේෂන් එකේ තියෙන එක තමයි. එකක් තමයි පෞද්ගලික හිමිකාරත්වයේ සහිත වාණිජ ගුවන්විදුලි සේවා. උතර මම උදාහරණයකට මේ දේශනය ඇතුළේදී අපේ රටේ තියෙන ගුවන්විදුලි නාලිකාවල නම් පාවිච්චි කරනවා. මොකද මේක අධ්‍යාපනික කාරණයක්, ශාස්ත්‍රාලීය දෙයක් නිසා. උදාහරණයක් විදිහට පෞද්ගලික හිමිකාරත්වයේ සහිත වාණිජ ගුවන්විදුලි සේවාවක් විදිහට අපිට දෙරණ මාධ්‍ය ජාලයේ FM දරන ගන්න පුළුවන්. රාජ්‍ය හිමිකාරත්වයේ සහිත ගුවන්විදුලි උදාහරණයකට ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාව, ලක්හඬ ITN රේඩියෝ මේවා රාජ්‍ය හිමිකාරත්වයේ සහිත ගුවන්විදුලි. මොකද මේ වාගේ අදාළ නිලධාරීන්ට වැටුප් ගෙවන්නේ සහ ඉහළ මට්ටමේ නිලධාරීන් පත් කිරීම සිදු වෙන්නේ පවතින ආණ්ඩුව බලයට පත් වුණාම ඒ අනුව තමයි කාරණා වෙන්නේ. තව කොටසක් තියෙනවා දරුවනේ ජාතික මහජන සේවා ගුවන්විදුලි කියලා. එතකොට ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාව 1966 පනතකින් ගුවන්විදුලි සංස්ථාවක් බවට පත් වෙනකොට ඒ පනත කියලා තියෙනවා ගුවන්විදුලි සංස්ථාවේ අරමුණ තමයි මහජන සේවය. මහජන සේවය කිව්වම ඒකේ රජයේ හිමිකාරත්වයකුත් නැහැ, පෞද්ගලික හිමිකාරත්වයකුත් නැහැ. ඒකේ තනිකරම අරමුණ වෙන්නේ මහජනයාට සේවය සැපයීම. මහජනයාට සේවය සපයනවා නම් එයාලට කොයිම වෙලාවකවත් රජයේ මුදලින් හෝ පෞද්ගලික ආයතනයක හෝ වෙළඳ දැන්වීම වලින් යැපෙන්න බෑ. එහෙමනම් එයාලා මහජනයාට තමයි සේවය සපයන්න ඕන. අන්න එතනදී මහජන මුදලින් නඩත්තු වෙන්න ඕන කියන කාරණයක් තියෙනවා. එතකොට ලංකාවේ නම් එහෙම දෙයක් සිදු වෙන්නේ නැහැ. නමුත් ඕස්ට්‍රේලියාව ගත්තම, නවසීලන්තය ගත්තම ඒ රටවල ඉන්න ජීවත් වෙන මිනිස්සු තමන්ගේ මුදල් දීලා බලපත්‍රයක් ලබා ගන්නවා. දැන් අපිට උදාහරණයකට අපි අපේ ගෙවල් වල තියෙන වාහනයකට අපි 3 wheel එකක්, බයික් එකක්, කාර් එකට අපි ගන්නවනේ ලයිසන් එක. අපේ මේ බලපත්‍ර ගන්න අපි අවුරුද්දෙන් අවුරුද්ද දන්නේ. මේ විදිහට මුල් කාලෙත් ලංකාවෙත් තිබුණා ගුවන්විදුලි යන්ත්‍රයක් තියෙනවා නම් බලපත්‍රයක් ගන්න ඕන කියන එක. අන්න එහෙම නඩත්තු වෙන ගුවන්විදුලි වලින් තමයි බොහෝ දුරට මහජන සේවා අරමුණු ඉෂ්ට වෙන්නේ. එතනින් එහාට ගිය දේවල් අපි විකල්ප ගුවන්විදුලි විදියට හඳුන්වනවා. උදාහරණයක් විදියට LTT ත්‍රස්තවාදයේ තිබුණු කාලේ ලංකාවේ ක්‍රියාත්මක වුණා පයිරට් රේඩියෝ එකක් විදියට කොටිහඬ. ශ්‍රී ලංකා ගුවන් සේවාවද මගෙන් මේ චමුදිනී අහන්නේ. ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාව ආරම්භ වෙන්නේ 1966. එතකොට රේඩියෝ සිලෝන් ආරම්භ වෙන්නේ 1924 ජූනි 27 කියලා එක DM කොළඹගේ මහත්මයාගේ ගුවන්විදුලි වංශය කියන පොතේ සඳහන් වෙනවා. ඒ වගේම නිල වශයෙන් ගුවන්විදුලිය දැන් මගේ මේ එක මොකද්ද? ගවිෂ්ඨගේ මේ මයික් එක ඔන් වෙලා නිල වශයෙන් ගුවන්විදුලිය ආරම්භ වෙනවා කියලා තියෙනවා නන්දන කරුණානායක මහත්මයා. එතුමාගේ 66 වසරක ගුවන්විදුලිය කියන පොතේ 1925 දෙසැම්බර් 16 කොහොමත් මේ මාස 6ක වෙනසක් තියෙන ආందోලනාත්මක කතාවක් තියෙනවා. කෙසේ නමුත් සංස්ථාවක් බවට පත් වෙන්නේ 1966 දී. එතකොට විකල්ප ගුවන්විදුලිය කියලා කියන්නේ ප්‍රධාන ධාරාවේ මාධ්‍යයන් වලට වඩා වෙනස් අරමුණක් වෙනුවෙන් ක්‍රියාත්මක වෙන ඒවා. එතන ප්‍රජා ගුවන්විදුලි වෙන්නත් පුළුවන්. රජයේ අනුමැතිය හිමි වෙවිච්ච දේවල් වෙන්නත් පුළුවන්. එතකොට මගේ මේ කාලේ නම් ගොඩක් යනවා ඉක්මනින් මම කියන්නම්. මහාචාර්ය මාක් රැබෝයි කියනවා බොහෝ රටවල ජාතික මහජන සේවා ගුවන්විදුලි සේවාවන් වල මිනිසුන්ගේ අවශ්‍යතා ඉෂ්ට වෙන්නේ නැති නිසා ප්‍රජා ගුවන්විදුලි සේවා ක්‍රියාත්මක වෙනවා මිනිසුන්ගේ අවශ්‍යතා ඉෂ්ට කරගන්න ඕන නිසා කියලා. අනිත් එක තමයි ප්‍රජාතන්ත්‍රවාදී සමාජයක ජනමාධ්‍යයක් තියෙනවා. නම් ඒ ජනමාධ්‍ය අනිවාර්යයෙන්ම ප්‍රධාන කාරණා 6ක් කෙරෙහි අවධානය යොමු කරන්න ඕන කියලා මැක්වේවල් ඩෙනිස් කියන කෙනා කියලා තියෙනවා. එතකොට මේක A level දරුවන්ට සහ O level දරුවෝ ඉන්නවා නම් ටිකක් බරසාර වෙන්න පුළුවන්. නමුත් මම අපේ ආචාර්යවරුන් ඉන්නවා සහ අපේ විද්‍යාර්ථීන් ඉන්නවා හැමදෙනා වෙනුවෙන්ම තමයි මේ කොටස් ටික කියන්නේ. ඔබටත් පුළුවන් A level දරුවන්ටත් විභාගෙදී
අපිට එනවානේ අවසානයේ විචාරශීලීව පිළිතුරු ලියන කොටසට මේ කරුණ එකතු කරගත්තොත් ඔබට වැඩි ලකුණක් කරා යන්න පුළුවන්. ප්‍රජාතන්ත්‍රවාදී සමාජයක මං කියවනේ කලිනුත් දුවන් තරංග අපේ දේපලක් කියලා. එහෙමනම් මේ මැක්වේවල් ඩෙනිස් කියනවා ප්‍රජාතන්ත්‍රවාදී සමාජයක මේ කොහොමද ජනමාධ්‍ය ක්‍රියාත්මක වෙන්න ඕනේ කියලා. එයාලා අනිවාර්යයෙන්ම සමාජ දේශපාලන වර්ධනය ගැන විමසිලිමත් වෙන්න ඕන. ඒක අද වෙනකොට අපේ ඕනෑම channel එකකින් සිද්ධ වෙනවා හොඳ හෝ නරක සාධනීය හෝ නිෂේධනීය ප්‍රවේශයකින්. අනිත් එක තමයි වඩා වැදගත් වෙන සමාජ දේශපාලන ගැටලු මොනවද හඳුනා ගන්න ඕන. ඇත්තටම කිව්වොත් වඩා වැදගත් වෙන සමාජ දේශපාලන ගැටලු හඳුනා ගන්නවද නැත්නම් මාධ්‍ය ආයතනයේට හෝ පවතින රජයට වැදගත් වෙන සමාජ දේශපාලන කාරණාද සමාජගත කරන්න කියන එක අද අපි ඉස්සරහා තියෙන ගැටලුවක්. නමුත් ඩෙනිස් මැක්වේල් කිව්වා එහෙම නෙමෙයි ජනමාධ්‍යයෙන් අපේක්ෂා කරන්නේ සමාජයට වැදගත් වෙන දේශපාලන සමාජ ගැටලු ගැන කතා කරන එක. ඒ වගේම තමයි සමාජයක ජීවත් වෙනකොට අපි පන්ති කාමරයක් ගත්තත් විවිධ මත දරන අය ඉන්නවා. ඒ හැමෝටම අදහස් පළ කරන්න විවෘත වේදිකාවක් හදලා දෙන්න ඕනේ. අනිත් එක තමයි රජය පාලනය කරන්නේ. රජය කියන්නේ මහජනයා වෙනුවෙන් පිහිටවපු බාරයක්නේ. එතකොට මහජනයා වෙනුවෙන් මේ පිහිටවපු බාරේ විනිවිදභාවයෙන් හා වගකීම් සහගතව කටයුතු කරනවද කියලා බලාගන්න එක. මුරබල්ලෙක්ගේ කාර්යය කරන එක. උදාහරණයකට මේ දිනවල දෙරණ උකුස්සා වැඩසටහන තුලින් කරන කාර්යයන්. එහෙම නැත්නම් net FM බැලුම්ගල වගේ වැඩසටහන වලින් කරන ගවේෂණාත්මක පසු විපරම වගේ දේවල් වලිනුත් බලය පාවිච්චි කිරීමේදී කොහොමද මේ විනිවිදභාවය ට්‍රාන්ස්පරන්සි කියන එක හොයන එකක් ජනමාධ්‍ය කාර්යයක් කිව්වා. ඒ වගේම තමයි පුරවැසියන්ට තමන්ගේ දේශපාලන නියෝජිතයින් තෝරගන්නකොට කොහොමද වැඩ කරන්න ඕනේ කියන ගැන අවබෝධයක් දෙන්න ඕනේ. අනිත් එක තමයි අපේ කතා කිරීමේ නිදහස අදහස් පළ කිරීමේ නිදහසට බාධා වෙන අවස්ථාවක ඒ වෙනුවෙන් අපි කොහොමද කටයුතු කරන්න කියන එකත්. ඔව් හරි කවිෂා thank you මට එහෙන් නැති අයත් ඉන්නවා big focus ඔව් දෙරණ big focus වැඩසටහන thank you මට මතක් කරලා දෙනවා වගේ හොඳ සක්‍රීය ග්‍රාහක පිරිසක් ඉන්නවා බොහොම සතුටුයි ඒ ගැන. හරි එතකොට මම මේ ටිකක් බරසාර කරුණු උනාට මම මේ උසස් පෙළ කරන දරුවන්ට කියන්නේ මේ කරුණු සටහන් කර ගන්නවා නම් ඒක ඔබේ විභාග ප්‍රශ්න පත්‍රයේ අපිට තියෙනවානේ අන්තිමට වැඩිපුර ලකුණු වෙන ප්‍රශ්නයක්. අන්න එතනදිත් යොදා ගන්න මේවා අපි විශ්වවිද්‍යාල අධ්‍යාපනයෙන් තමයි වැඩිපුර ඉගෙන ගන්න. නමුත් ඔයාලටත් මේක උපකාරී වෙනවා. ගොඩක් වෙලාට දැන් හබමාස් කියන කෙනා ජගන් හබමාස් ජනමාධ්‍ය විසින් කරන්න ඕන මහජනතා උනන්දුවක් දක්වන කරුණු සාකච්ඡා කරන එක. මෙතනදී මහජන මතය ප්‍රකාශ වෙන්න ඉඩ සලස්වමින් රජය තමන්ගේ කටයුතු පිළිබඳ ජනතාවට වග වෙන්න ඕන කියන එක තමයි කියන්නේ. එහෙමනම් එහෙම කරනවා නම් විතරයි ජනමාධ්‍ය ඉතාම වැදගත් සමාජ ආයතනයක් කියලා මේ හබමාස් කියන පුද්ගලයා කිව්වා. දැන් මම මෙච්චර මේ ලොකු වෙලාවක් කරන් මේ කාරණේ පැහැදිලි කරේ වර්තමාන ගුවන්විදුලි sannivedanaya හා ග්‍රාහකයා කියන කාරණේදී අපිට ඇත්තටම ජනමාධ්‍ය වැදගත් සමාජ ආයතනයක්ද කියන ලොකු ප්‍රශ්නාර්ථය ඔබ අපි ඉස්සරහා මේ වෙනකොට තියෙනවා. එතකොට මට අපේ හර්ෂ මැතිතුමා දෝෂාරෝපණය කරයි දන්න රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ ජනමාධ්‍ය අමාත්‍යාංශයෙන් කරන වැඩසටහනට ඇවිල්ලා අභියෝගයකට ලක් කරනවාද කියලා මම හිතන්නේ එතුමත් මාසමක එකඟ වෙයි. අද වෙනකොට ජනමාධ්‍ය වැදගත් සමාජ ආයතනයක් බවට පත් වෙලා තියෙනවද මේ ඩෙනිස් මැක්වේල් මාක් රැබෝයි වගේම මේ ජගන් හබමාස් කියන පුද්ගලයන් කියපු කාරණාත් එක්ක. එතකොට ජනතාවගේ අවශ්‍යතා දෙනවා නම් මහජන අවකාශයට ඉඩ සලසා දෙනවා නම් තමයි ඒක වැදගත් සමාජ ආයතනයක් බවට පත් වෙන්නේ. වැදගත් සමාජ ආයතනයක් බවට පත් වෙනවා නම් තමයි අපි අපේක්ෂා කරන ජනමාධ්‍යයෙන් අපේක්ෂා කරන sannivedanaya සමාජගත වෙන්නේ. එහෙමනම් ඒක පෙරලා ගුවන්විදුලි sannivedanaයටත් බලපානවා. එහෙනම් සමකාලීන මේ contemporary වර්තමාන සමාජයේ ගුවන්විදුලි sannivedanayටත් ඒක එක හෙලාම අදාළ වෙනවා. දැන් මම මහජන අවකාශය කියන වචනේ කියපු නිසා අපේ දරුවන්ට ටිකක් නුහුරුයි වගේ හිතෙයිද කියලා හිතලා මම මේ ඇන්තනි ඩේවිඩ් ස්ටෙපන් ස්මිත් කියන කෙනා කිව්වා මහජන අවකාශය කියලා. යා කිව්වා පබ්ලික් ස්පියර් කියලා. මේ පබ්ලික් මහජන අවකාශය කියන්නේ මේ පොදු අවකාශය තුල අපි හැමෝම පුරවැසියන් වගේම පාරිභෝගිකයන් ලෙස ගුවන්විදුලි sannivedana ක්‍රියාවලියට සහභාගී වෙනවා. කොහොමද මේක වෙන්නේ? අපි ජාතික ගුවන්විදුලිය මම උදාහරණයක් ගත්තොත් ගුවන්විදුලි සංස්ථාවේ යන සුභාරතී වැඩසටහනට අපි පුරවැසියන් ලෙස සවන් දෙනවා. අපේ අදහස් ඉදිරිපත් කරනවා. අපේ ගැටලු අපි සමාජගත කරනවා. net FM බැලුම්ගල වැඩසටහන ගත්තත් අපි මේකට සවන් දෙනවා. අපේ ගැටලු සක්‍රියව ඒ මොහොතේම
දුරකථන මාර්ගයෙන් අපි ඉදිරිපත් කරනවා. තවත් අවස්ථාවක අපි වාණිජ ගුවන්විදුලියට සවන් දෙනකොට අපිට කියනවා එක එක තරංග වලට අපි එකතු වෙනවා. ප්‍රශ්න විචාරාත්මක තරංගවලට අපි සම්බන්ධ වෙනවා. ඒ වගේම තමයි අපිට කියනවා මේ යම් කිසි දෙයක් දිලා වැඩිපුර වෙලාවක් මේක කොයි වෙලේද මේ හඬ ඇහුනේ. අපි දැන් රූපවාහිනී මාධ්‍ය ගත්තොත් රන් කාසියක් දැකපු වෙලාවල් ගණන් ලියලා පෝස්ට් කාඩ් එවන්න. එතකොට අපි මෙතනදී පාරිභෝගිකයෙක්. යම් කිසි ආකාරයක අපි පාරිභෝගිකයෙක්. අපි ගණදෙනු කරන්නේ වෙන අරමුණකින්. අපේ sannivedana අරමුණට වඩා. එහෙමනම් මහජනයා මේ පොදු අවකාශය තුල විටක පුරවැසියෙක් ලෙසත් විටක පාරිභෝගිකයෙක් ලෙසත් අපි මේ ගුවන්විදුලි sannivedana ක්‍රියාවලියට සම්බන්ධ වෙනවා. එතකොට අපි මේ අපේ තොරතුරු අදහස් සුමාරු කරගන්න අවකාශය කියනවා දරුවනේ මහජන අවකාශය කියලා. එතකොට අද වෙනකොට මේ අපි මේ අතත්්‍ය sannivedana virtual communication කියන්නේ අපි දැන් මේ Zoom තාක්ෂණය ඔස්සේ එකතු වෙන්නේ. එතනක් තියෙන්නේ මහජන අවකාශයක්ම තමයි. දැන් අපි ජන sannivedanaෙන් ඔබට ගිහිල්ලා අතත්්‍ය sannivedana ප්‍රවේශයකට එළඹෙලා ඉන්නවා. දැන් අපි කල්පනා කරොත් මීට අවුරුදු 100කට කලින් ස්පාඤ්ඤයේ තමයි මේ වසංගතයක් ඇති වෙන්නේ ස්පැනිෂ් ෆ්ලූ ස්පාඤ්ඤ උණ හැදි. උණ තමයි වසර 2-3ක් තිබුණා. ඒ කාලේ මේ Zoom තාක්ෂණය තියෙන්නේ නැතුව ඉතින් අපි ඒ කාලෙටම අපි අදටත් ගියොත් අපේ අධ්‍යාපනය අපේ සියලුම කාර්යයන් නවතින්න තිබුණා. නමුත් සාධනීය නිෂේධනීය වගේම අපිට ඉස්කෝලේ යන්න නැහැ, විශ්වවිද්‍යාලයට යන්න නැහැ. අපේ ඥාති හිත මුද්‍රාදීන් දකින්න නැහැ. අපේ සමුගන්න මේ ලෙඩේ වැළඳිලා මිය යන අයට අපිට අවසන් ගෞරව දක්වන්න විදියක් නැහැ. අපේ සාමාන්‍ය එකතු වී අපි උපන්දින පාටිද සාමාන්‍ය යාළුවෙක් බලන්නේ මේ හැම කාර්යෙම නැවතිලා තියෙන එක පැත්තකින්. හැබැයි තව පැත්තකින් ඒකෙම තියෙන නිෂේධනීය අපිට තියෙන අවාසි ගැන හිතන්නේ නැතුව අපිට සාධනීය ප්‍රවේශයක් තියෙනවා. මේ තාක්ෂණික දියුණුවෙන් අපිට පුළුවන් වෙලා තියෙනවා පාසල් අධ්‍යාපනය, විශ්වවිද්‍යාල අධ්‍යාපනය ඊට අමතරව වෙබින ෆෝරම්. දැන් මේ වගේ දෙයක් අපි ෆිසිකලි කරා නම් ඇත්තටම මේ වගේ පිරිසකට ජනමාධ්‍ය අමාත්‍යාංශයට එන්නත් අමාරුයි. ඒක තියෙන්නේ කොළඹ. මේ වගේ රෑ 7:00ට අපිට ගිහිල්ලා කරන්නත් බෑ. නමුත් මේ වගේ Zoom තාක්ෂණය ඔස්සේ මේ වෙබිනා මාලාවල් කියනකොට අපිට දැනුම ගන්න පුළුවන් වෙනවා. තොරතුරු ඕන තරම් අපිට ගන්න ලැබෙනවා. ඒකට අද වෙනකොට ලෝකයේ වැඩිපුරම තරඟකාරීව අලෙවි වෙන්නේ තොරතුරු. මේක ඉන්ෆර්මේෂන් ඒජ් එකක් නේ. තොරතුරු යුගය තුල sannivedanaya හා තාක්ෂණය හැදිලා තියෙන්නේ තොරතුරු හැකි ඉක්මනින් බෙදා ගන්න තොරතුරු සමාජයක ඉන්නේ. එතකොට දරුවනේ අපි ඉන්නේ අතිවිශාල තොරතුරු සමාජයක. මේ අතිවිශාල ලක්ෂපති වැඩසටහන් හරි. මේ අතිවිශාල තොරතුරු සමාජය ඇතුලේ අපි ඉන්නකොට අපිට තොරතුරු වැඩි අතිරික්තයක් තියෙන්නේ. එතකොට අපි ඔන්න ඊළඟ කාරණේ තමයි මම මතු කරන පළවෙනි එක මම මතු කරපු කාරණේ තමයි ගුවන්විදුලි සංඛ්‍යාත මහජන දේපලක්. ඊළඟ එක තමයි ප්‍රජාතන්ත්‍රවාදී සමාජයක මාධ්‍යයේ කාර්යභාරය මොකද්ද, ජනමාධ්‍යයේ කාර්යභාරය මොකද්ද, එහිදී ගුවන්විදුලියේ කාර්යය මොකද්ද. තුන්වෙනි එක තමයි අපි මේ ඉන්න අතත්ති මේ ඉන්ෆර්මේෂන් ඒජ් එකේ තොරතුරු යුගය තුල තියෙන අතිරික්ත තොරතුරු ටික අතිරික්ත තොරතුරු වලින් අපි කොහොමද අපිට අවශ්‍ය තොරතුරු පමණක් අරගෙන අපි සැබෑ පුරවැසියෙක් ලෙස කටයුතු කරන්න කියන කාරණේ. මොකද පුදුමාකාර තොරතුරු ගොඩක් අපි දෝලණය වෙමින් ඉන්නවා. එතකොට මගේ මාතෘකාව ඛණ්ඩනය කරා කොටස් තුනකට ගුවන්විදුලි sannivedana ග්‍රාහකයා කියන ගුවන්විදුලියේ sannivedana හා ග්‍රාහකයා. දැන් මම කතා කරන්නේ ග්‍රාහකයා. මේ ටික හඳුන්වා දෙමින් මම ඉතුරු කොටසට යන්නම්. එතකොට ග්‍රාහකයා කියන්නේ අපි අර ඉස්සලා දැක්ක සටහනේ දැක්ක පණිවිඩය ලබන කෙනා. එතකොට මෙයාලව ඉංග්‍රීසි භාෂාවෙන් හඳුන්වන ඔඩියන්ස් කියලා. එතකොට ශ්‍රවණය, කියවීම, කතා කිරීම, ලිවීම කියලා අපේ චතුර්විධ කුසලතා තියෙනවනේ. චතුර්විධ භාෂණ කුසලතා වලින් අපි වැඩිම කාලයක් යොදන්නේ අහගෙන ඉන්න. ඉස්කෝලේදී ගත්තත් අපි ටීචර් කියන දේ අහනවා, විශ්වවිද්‍යාලයේදී ගත්තත් කතිකාචාර්යවරයා කියන දේ අහනවා, අපි මාධ්‍යයකට ගියත් කරන්නේ අහගෙන ඉන්න එක. එතකොට ගොඩක් වෙලාවට අපි කරන්නේ ශ්‍රවණය කරන එක. අපි අපේ sannivedana විශේෂඥයෙක් හිටිය ආචාර්ය නන්දන කරුණාරත්න මහත්මයා කියනවා අපි ශ්‍රවණය කරන්න යොදනවලු 153ක කාලයක්. හැබැයි අපි ශ්‍රවණය කරන්නේ වැදගත්කමක් නැති දේවල් වලට කියලා තමයි පරිශ්‍රණ වලින් අනාවරණය වෙලා තින්නේ. දැන් ඔබ ඔබෙන් විමසා බලන්නකො ඔබ හැමෝටම Facebook ගිණීමක් ඇති. නැත්තම් පාසල් යන දරුවන්ට නම් ඒත් මේ වෙනකොට අම්මා අප්පච්චිගේ අයියාගේ අක්කාගේ Facebook ගිණුමකින් බොහෝ වෙලාවට අපි බලන්නේ gossip. අපි පත්තරයක් ගත්තත් වැඩිපුරම ඉස්සලම කියවන්නේ සඳැල්ල වගේ ටැබ්ලොයිඩ් එකක්නේ. මේ මොනවා හරි ඒකේ තියෙන අර අතිරේකේනේ. මොකද ඒකේ තියෙන්නේ ශාස්ත්‍රීය විෂය කරුණු වලට දේශපාලනික කාරණා වලට වඩා යම් යම් නළු නිලියන්ගේ මෙහෙම
මට මේ ප්‍රශ්න තේරෙන්නේ නැහැ මම පස්සේ උත්තර දෙන්නම්. අන්න ඒ හින්දා මේ මොකක්ද කියන් ආපෙක මතක නැහැ. හරි මේ ඔව් අපි ගොඩක් වෙලාවට අවශ්‍ය දේ නෙමෙයි බලන්නේ. අපි ආස වෙන්නේ තව කෙනෙකුගේ දේවල් හොයන එක මානවයාගේ තියෙන කුතුහලයක්. අපි ආසයි අපේ දේට වඩා තව දෙයක් ගැන හොයන්න බලන්න. නමුත් අපි මේ ශ්‍රවණය කියන දේ ඒ තරම් හොඳට යොදවන්නේ නැහැ කියලා තමයි පරිශ්‍රණ වලින් අනාවරණය වෙන්නේ. එතකොට සවන් දෙන එකත් ප්‍රගුණ කරන්න පුළුවන් කුසලතාවයක්. ඔයාලා ඔක්කොටම මතක ඇති පොඩි කාලේ ඉංග්‍රීසි පාඩමේදී සිංහල පාඩමේදී සවන් දීම කියලා පාඩම විභාගෙකුත් තියෙනවා. හරියට සවන් දීලා උත්තර ලියන්න ඕනේ. ඉතින් සවන් දීම කියන්නේ ප්‍රගුණ කරන්න ඕන කුසලතාවයක්. එතකොට මෙතන listening කියන එකයි listenයි audience කියන එක කාරණා දෙකක්. listen කරන්නේ අහගෙන ඉන්නවා හුඟක් දෙනවා. හැබැයි audience ග්‍රාහකයාගේ ඊට වඩා කුසලතාවයක් තියෙනවා. එයා අහගෙන ඉන්නවට අමතරව ඒක ධාරණය කරගනිමින් ඒකට ෆීඩ්බැක් එකක් ලබා දෙනවා. එතකොට අපි සාමාන්‍යයෙන් විනාඩියකට වචන 100ත් 120ත් අතර කතා කරනවා. සමහර අය මේක 100ක් වෙනවා. සමහර අය 125 වෙනවා. දැන් මමත් වේගෙන් කතා කරන් ගියානේ. ඒතර මගෙත් මේක 125 30කට වගේ ප්‍රමාණයකට යන්නේ නැති. ඒ කියන්නේ ඔබට මම කියන දේ ශ්‍රවණය කිරීම අපහසු උනේ. එතකොට අන්න ඒ සාධකයේ මත හිටියොත් අපිට විනාඩියකට වචන 400කට වැඩියෙන් ශ්‍රවණය කරන්න පුළුවන් කියලා සොයාගෙන තියෙනවා. අපි කතා කරන්නේ වචන 100 නම් ඒ වගේ 4 ගුණයකින් අපිට ශ්‍රවණය කරන්න පුළුවන්. මෙතනදී මම නන්දන කරුණානායක මහත්මයාගේ කෘතියකින් උපුටා ගන්නවා එතුමාගේ 2004 ප්‍රකාශයට පත් කරපු විද්‍යුත් සංනිවේදනය කියන පොතේ 33 වන පිටුවේ තියෙනවා ගුවන් විදුලිය හා රූපවාහිනිය සම්බන්ධයෙන් ග්‍රාහක පිරිස කවුද කියලා ප්‍රකාශයට පත් කරන එක හරි අමාරුයි. දැන් උදාහරණයකට මම මෙතනදී ප්‍රකාශ කරනවා මේක අධ්‍යයන කටයුත්තක් නිසා අපිට තමයි වැඩිපුරම ග්‍රාහකයෝ ඉන්නේ අපි තමයි නම්බර් 1 අපි තමයි ෆස්ට් කියලා කිව්වට මේක අපිට නිකන් කියන්න පුළුවන්. හැබැයි ඒක වගකීමකින් ප්‍රකාශ කරනවා නම් මේක අනිවාර්යයෙන්ම ග්‍රාහක පරිශ්‍රණයකින් කරන්න ඕන. මොකද ශ්‍රවණය කියන එක ඉක්මනින් වෙනස් වෙන හින්දා සමහරලාට අද A කියන channel එක අහපු කෙනා හෙට B කියන channel එකට මාරු වෙන්න පුළුවන්. එතකොට මෙන්න මේ කාරණා ටිකෙන් තමයි මගේ සාකච්ඡාවේ ප්‍රවේශය ගලාගෙන යන්නේ. මම මේ කොටසෙන් මෙහි තියෙන තර්කානුකූල කොටස කතා කරන්නම්. එකක් මම මුලින් කතා කරේ ගුවන් විදුලිය සහ සංනිවේදනයේ නෛතික පසුබිම. ඉන් අනතුරුව තොරතුරු සමාජය තුළ ග්‍රාහකයා කොහොමද ක්‍රියාත්මක වෙන්නේ? මෙන්න මේ කාරණා 4 ඇතුළේ ඉඳලා තමයි අපිට කල්පනා කරන්න වෙන්නේ වර්තමාන ගුවන් විදුලි සංනිවේදනය හා ග්‍රාහකයාගේ ක්‍රියාකලාපය කොහොමද කියලා. මෙතනදී මාධ්‍ය හිමිකාරත්වය සහ එහි ගාමක බලවේග ඉතාම ප්‍රබල කාරණයක් කියලා මම කියනවා. මොකද්ද මෙතනදී හේතුව වෙන්නේ? මේ මාධ්‍ය කා සතුයිද ඒවා ක්‍රියා කරවන්නේ කුමක් විසින්ද කියන කාරණය ගැන අපි ප්‍රබල ලෙස අවධානයට යොමු කරන්න ඕනේ. එතකොට මාධ්‍ය හිමිකාරත්වය ගත්තම ලෝකයේ ඕනෑම රටක මාධ්‍ය ක්‍රියාත්මක වන අංශ 3ක් තියෙනවා. බොහෝ විට දියුණු රටවල් වල මේ අංශ 3 ඉතාමත්ම සාර්ථකව ක්‍රියාත්මක වෙනවා. එකක් තමයි රාජ්‍ය අංශය, වෙළඳ අංශය හා පුරවැසි සමාජය. සිවිල් සමාජය කියන්නේ ඒක. ඒතකොට දියුණු රටවල මේ පුරවැසි සමාජය විසින් තමයි රාජ්‍ය අංශය සහ වෙළඳ අංශය පාලනය කරන්නේ. ඇත්තටම පුරවැසි සමාජයේ කොටසක් තමයි රාජ්‍ය අංශය නියෝජනය කරන්නේ, වෙළඳ අංශය නියෝජනය කරන්නේ. පුරවැසි සමාජයේ බලයෙන් තමයි රාජ්‍ය අංශය වෙළඳ අංශය ක්‍රියාත්මක වෙන්නේ. මේ නිසාම රාජ්‍ය අංශය හා වෙළඳ අංශය පෙරලා පුරවැසි සමාජයට වග කියන එක තමයි දියුණු රටවල තියෙන තත්ත්වය. අපි ශ්‍රී ලංකාව ගත්තොත් අපි බහුසංස්කෘතික රටක්. මේ බහුසංස්කෘතික රට ඇතුලේ හරිනම් වෙන්න ඕන මේ පුරවැසි සමාජය බලවත් වෙන්න ඕන. නමුත් අවාසනාවකට අපේ පුරවැසි සමාජය හරිම බෙලහීනයි. පුරවැසි සමාජයේ විසින්ම රාජ්‍ය අංශය පිහිටෙව්වත් ඒකට බලය දුන්නත් අවසානයේ රාජ්‍ය අංශය සතු මේ බලය කියන කාරණයත් එක්ක රාජ්‍ය අංශය පුරවැසි සමාජය පාලනය කරනවා. ඒ වගේම තමයි වෙළඳ අංශය මුදල් කියන සාධකයේ මත, ධනය කියන සාධකයේ මත පදනම් වෙලා පෙරලා පුරවැසි සමාජය පාලනය කරනවා. එතකොට මොකද්ද වෙන්නේ? අද වෙනකොට ලංකා සමාජය ගත්තම අපේ පුරවැසි සමාජය රාජ්‍ය අංශයේ බලයටත් යටත් වෙනවා, වෙළඳ අංශයේ මුදලටත් යටත් වෙනවා. තවත් කාරණයක් තමයි වර්තමාන සමාජයේ රාජ්‍ය අංශයේ පවා වෙළඳ අංශයට යට වෙන අවස්ථා අපි දැකලා තියෙනවා. ධනය කියන කාරණයක් එක්ක ඇතැම් අවස්ථාවල ධනවත් වෙළඳ පිරිසකට පවතින රජයට පවතින ආණ්ඩුවට බලපෑම් කරන්න පුළුවන් අවස්ථා ඕනෑ තරම් තියෙනවා. මම හිතන්නේ වර්තමාන දේශපාලන සන්දර්භය ගැන සවිඥානික වෙන
ඔබ සියලුම දෙනාට ඒ කාරණේ පැහැදිලි වෙන්න පුළුවන්. මට ඒක විවෘතව මේ ශාස්ත්‍රාලීය ෆෝරම් එකේදී කතා කරන්න නොහැකුණත් ඔබ අපි සියලුම දෙනාට පැහැදිලි වෙන්න ඕන පුරවැසි සමාජයෙන්ම තමයි වෙළඳ ප්‍රජා බිහි වෙන්නේ, පාලන අධිකාරිය බිහි වෙන්නේ. නමුත් අද වෙනකොට පුරවැසි සමාජයේ බෙලහීන කරමින් ඒ අංශ දෙක ඉතා බලවත් වෙලා තියෙනවා. මගේ පෞද්ගලික මතයේ හැටියට නම් වෙළඳ අංශය රාජ්‍ය අංශයටත් වඩා බලවත් වූ ස්වභාවයක් තමයි අද වෙනකොට ශ්‍රී ලංකා සමාජය තුළ තියෙන්නේ. එහෙමනම් වර්තමාන ගුවන්විදුලි sannivedanaya හා ග්‍රාහකයා ගැන කතා කරද්දී අපිට අනිවාර්යයෙන්ම මාධ්‍ය හිමිකාරත්වය සහ ඒ තුළ තියෙන ගාමක බලවේගය ගැන අවධානය යොමු කරන්න ඕන. එතනදී ඕනෑම සමාජයක තියෙනවා මේ අංශ තුන, රාජ්‍ය අංශය සහ වෙළඳ අංශය සහ පුරවැසි සමාජය. සාමාන්‍ය සිදුවිත්තේ පුරවැසි සමාජයේ බලවත් වෙන්න ඕන. අන්න එතනදී sannivedanaya හා ග්‍රාහකයා අතර තියෙන බොහොම ධනාත්මක සම්බන්ධයක්. නමුත් ලංකාව වගේ රටකදී ඒක බෙලහීනත්වයටපත් වෙලා පුරවැසි සමාජය අවසානයේදී පාලනයට ලක් වෙනවා. මෙන්න මෙතන තියෙන්නේ බලය, සත්‍ය හා sannivedanaya කියන කාරණා තුන. මොකද්ද මම මේ සත්‍ය කියන දේ ගත්තේ? ඒක මම දම්පාටින් ඇලාකුරු වලින්ම දාලා තියෙන්නේ වැඩි අවධානයක් යොමු කරන්න. රාජ්‍ය බලය හෝ මුදල් බලය විසින් නිෂ්පාදනය කරන සත්‍ය ගෙනියන මාධ්‍ය ගෙනියන වාහකය තමයි sannivedana මාධ්‍ය. මේ sannivedana මාධ්‍ය ගත්තම ඒක නූතන මාධ්‍ය වෙන්න පුළුවන්. නූතන මාධ්‍ය කිව්වේ රූපවාහිනී, ගුවන්විදුලිය, පුවත්පත වෙන්න පුළුවන්. නව මාධ්‍ය විදිහට ගත්තම අන්තර්ජාලය, YouTube, ඊමේල්ස් ආදී දේවල් වෙන්න පුළුවන්. අනිත් එක තමයි සමාජ මාධ්‍ය විදිහට WhatsApp, Instagram, Facebook, Twitter වගේ දේවල් වෙන්න පුළුවන්. හැබැයි මේ සත්‍ය කියන කාරණය නිෂ්පාදනය කරනවා. එතකොට ඔබට ගැටලුවක් එන්න පුළුවන්, සත්‍ය නිෂ්පාදනය කරන්න ඕනද? සත්‍ය නිෂ්පාදනය කරන්නේ නැහැ. සත්‍ය ස්වභාවයෙන් උත්පාදනය වෙන්න ඕන දෙයක් නේ. නමුත් රටක සත්‍ය කියන කාරණය රාජ්‍ය බලය හෝ මුදල් බලය විසින් නිෂ්පාදනය කරන්නත් පුළුවන්. මේ නිෂ්පාදනය කරන සත්‍යය කියන්නේ පණිවිඩය සමාජයට ගෙනහන වාහකය තමයි මේ ජනමාධ්‍ය. එතකොට මේ නිෂ්පාදනය කරන පණිවිඩය තීරණය කරන්නේ මාධ්‍ය හිමිකාරත්වයේ විසින්. සමහරට මම කියන දේ තේරෙනවා අඩුද මන්ද උසස් පෙළ දරුවන්ට, එහෙමනම් මගෙන් අහන්න. මට කියන්න ඕන කරන්නේ වර්තමාන ගුවන්විදුලි sannivedanaya හා ග්‍රාහකයාගේ කතාවේදී මේ පණිවිඩය උඩ තමයි අපි දෙගොල්ලම රඳා පවතින්නේ. මෙතනදී මම sannivedana කියන ඔබ සියලුම දෙනා ග්‍රාහකයා වෙනවා. ඔබේ ප්‍රතිපෝෂණය මට chat box එක හරහා සහ ඔබ විසින් අසන ප්‍රශ්න වලින් ගන්න පුළුවන්. එතකොට මෙතනදී මම තමයි දැන් මගේ පණිවිඩයේ අන්තර්ගතය තීරණය කළා තියෙන්නේ. එතකොට ඒ සම්බන්ධ ඔබට ඍජු ප්‍රතිපෝෂණයක් මේ මොහොතේ මට දෙන්නත් පුළුවන්. පස්සේ දෙන්නත් පුළුවන්. එතකොට මට මේ කියන්න ඕන කරන්නේ මේ විදිහට මේ රජය හෝ රාජ්‍යංශය හෝ වෙළඳංශය නිෂ්පාදනය කරන පණිවිඩය ගෙනියන පණිවිඩයේ අන්තර්ගතය තීරණය කරන්නේ මාධ්‍ය හිමිකාරත්වයේ විසින්. එහෙමනම් රටක මාධ්‍ය හිමිකාරත්වය කියන්නේ බලය ක්‍රියාත්මක කිරීමටත් අදාළ බලය හසුරුවන්නත් සම්බන්ධතාව තියාගන්නත් උපකාරී වන සාධකයක්. එතකොට මාධ්‍ය හිමිකාරත්වය කියලා ගත්තම ඒක රාජ්‍ය හිමිකාරත්වය වෙන්නත් පුළුවන්, පෞද්ගලික හිමිකාරත්වය වෙන්නත් පුළුවන්. රාජ්‍ය මාධ්‍ය විසින් රාජ්‍ය බලය යොදවනවා, පෞද්ගලික අංශය විසින් මුදල් බලය යොදවමින් කිසියම් වූ පණිවිඩයක අන්තර්ගතය තීරණය කරනවා. ඒ අන්තර්ගතය තීරණය වෙන්න බලපාන්නේ පණිවිඩයේ තියෙන ගුණාත්මක බව නෙවෙයි, මාධ්‍යයේ තියෙන හිරුෂි ප්‍රශ්නයක් අහලා තියෙනවා. ටිකක් කම්ප්ලිකේටඩ් කියලා දෙනවා, මගෙන් අහන්න මම ඒක කියලා දෙන්නම්. මාධ්‍ය හිමිකාරත්වය කියන එක අනුව තමයි අද වෙනකොට පණිවිඩයක් සමාජගත වෙන්නේ. එතකොට ඒක එලෙසම අදාළ වෙනවා වර්තමාන ගුවන්විදුලි sannivedanayට. එතකොට අපි දන්නවා ප්‍රධාන ධාරාගත මාධ්‍යවල තියෙන sannivedana එළඹුම් වර්ග දෙකක් තියෙනවා. එකක් තමයි ඒකපාර්ශ්වික, අනිත් එක තමයි සහභාගීත්ව. ඒකපාර්ශ්වික කියන්නේ sannivedanaya කේන්ද්‍රීය වෙලා තියෙනවා. සහභාගීත්ව කිව්ව මේක ග්‍රාහක කේන්ද්‍රීය වෙලා තියෙනවා. එතකොට මේ තියෙන පාටිසිපරි අපි දෙගොල්ලම සහභාගීනේ. මම කතා කරන අතරතුර මගේ දේශනයේ තියෙන අඩුපාඩුකම් මේ මොහොතේ මට chat box එක හරහා දැනගන්න පුළුවන් වෙනවා. හැබැයි ඒකපාර්ශ්වික sannivedanayak කියන කාලෙදී ගුවන්විදුලි ආරම්භ කළ මුල් යුගයේදී මේ sannivedana ඒකපාර්ශ්වීව තිබුණේ. පසුකාලීනව පෝස්ට් කාඩ් හරහා තමයි පණිවිඩ ආවේ. ඒක හැබැයි වැඩසටහන ප්‍රචාර වෙලා සතියක් දෙකක් ගිහිල්ලා තමයි ප්‍රතිපෝෂණය ලැබෙන්නේ. නමුත් අද තියෙන්නේ මේ සහභාගීත්ව sannivedanaya.
අනිත් එක තමයි ඒක පාර්ශ්විකයේ තියෙන්නේ පණිවිඩය පාදක කරගත් දෙයක්. සහභාගීත්ව sannivedanaya තියෙන්නේ අවශ්‍යතා පාදක කරගත දෙයක්. ඒ කියන්නේ මිනිසුන්ගේ අවශ්‍යතාවය මත තමයි යන්නේ. හැබැයි ඒක පාර්ශ්වික sannivedanayක තියෙන්නේ හුදෙක්ම පණිවිඩයේ ග්‍රාහකගත කිරීම විතරයි. ඒක පාර්ශ්විකයි කිව්ව මේක ව්‍යාපාරික ස්වරූපයක් තියෙන්නේ. එතන රාජ්‍ය බලය හෝ මුදල් බලය මුල් වෙන්න පුළුවන්. හැබැයි සහභාගීත්ව කියන කාරණේදී ඊට වඩා එහාට ගිය ප්‍රජාතන්ත්‍රවාදී එළඹුමක් තියෙන්නේ. එතකොට ඒක පාර්ශ්වික කියන කාරණේ තියෙන්නේ ගොඩක් වෙලාවට ක්‍රියාකාරීත්වය අඩුයි. ඊට සාපේක්ෂව සහභාගීත්ව එළඹුමේ ක්‍රියාකාරීත්වය වැඩි. ඒක පාර්ශ්වික ක්‍රියා දිශානතිය සිරස්සතට යනකොට සහභාගීත්ව දිශානතිය තිරස්සතට යන්නේ. මොකද ඒක එකම ලෙවල් එක කියන්නේ ග්‍රාහකයන්ගේ අවශ්‍යතා මත. හැබැයි ඒක පාර්ශ්වික කියන්නේ තියෙන අවශ්‍යතා සහ බල දූරාවලිය මත. එතකොට සම්ප්‍රචාරක අධිපතිවාදී සංකල්පයක් ගත්තම මේ සම්ප්‍රචාරක මූලධර්මයේ කියන එක එන්නේ දරුවනේ අර ඔයාලා අහලා ඇති හිට්ලර් ගැන. එතකොට මේ හිට්ලර් සහ හිට්ලර්ගේ හිටියා මේ ජෝසප් ගොබෙල්ස් කියලා නිලධාරී. එතුමා හඳුන්වා දීපු තියරියක් තමයි දැවැන්ත මුසාව. එහෙම නැත්නම් the big lie theory කියලා කියන්නේ. ඒ කියන්නේ එකම බොරුව 100 පාරක් කිව්වම වඩා වැදගත් විදිහට කිව්වම ඒක ඇත්තක් වෙනවා. හැබැයි මේ බොරුවට යන්න පුළුවන් කාලය සීමිතයි. ඒ බොරුව වෙනුවෙන් අදාළ රාජ්‍ය හෝ දේශපාලනය දෙන උදව්ව මත ඒ බොරුව ප්‍රචාරය කරන්නේ අදාළ දේශපාලන හෝ සමාජීය හෝ සංස්කෘතික කාරණාවලින් ලැබෙන උදව්ව මත ඒ බොරුව හොඳටම සමාජගත කරන්න පුළුවන් කියලා තමයි මේ දැවැන්ත මුසාව කියන කාරණේදී ජෝසප් ගොබෙල්ස් කිව්වේ. එතකොට අද වෙනකොට මේ අපේ sannivedanaya තුල වර්තමාන sannivedanaya තුල ගුවන්විදුලි වේවා රූපවාහිනී වේවා මේ sannivedana කාර්යයේදී මෙන්න මේ සම්ප්‍රචාරක ක්‍රම අපි කියන ප්‍රොපගැන්ඩා තියරි කියලා. මේක ඇඩ්වර්ටයිසිං වෙළඳ ප්‍රචාරණ තමයි වැඩිපුර භාවිත කරන්නේ. මේ සම්ප්‍රචාරක මූල ධර්මය. ඒකට අපි කියනවා අධිපතිවාදී. මොකද එක තැනකින් සකස් කරන බොරුව කිව්වට කමක් නැහැ නේ මන්නේ. ඒ කියන්නේ සත්‍ය නිෂ්පාදනය කරන සත්‍ය. එහෙම නැත්නම් බොරුව. එහෙම නැත්නම් කිසියම් වූ ප්‍රචාරණ සංදේශයක් ඒකට රාජ්‍ය බලයෙන් හෝ මුදල් බලයෙන් ලැබෙන බර මුක්කුවක් එක්ක තමයි ඒක ඉදිරියට යන්නේ. එතකොට ඒක කාලයක් තිස්සේ ගියාම ඒක සැබෑ විඥානයේ විදියට සමාජගත වෙනවා. ඔන්න ඕක තමයි ප්‍රධාන ධාරාගත මාධ්‍යවල sannivedana එළඹුම් විදියට හඳුනාගන්නේ. එතකොට කාගේ හරි මේකේ ඇඳෙනවා පොඩ්ඩක් බලන්න මේ PowerPoint එකේ ඊළි ඇඳෙනවා. ඔයාලගේ ස්ක්‍රීන් එකේ මේක ඔයාලා හැමෝටම බලන්න පුළුවන් මම මේ කියන්නේ මොකක්ද කියලා. ශ්‍රී ලංකා මීඩියා ඔඩියන්ස් ස්ටඩීස් මම මේ කැම්පස් එකේ දරුවන්ට වගේම මේ A level කරන දරුවන්ටත් ආරාධනා කරනවා මෙන්න මේ ලින්ක් එක මම මේක chat box එකට උනත් දාන්නම් මේ ලින්ක් එකට ගිහිල්ලා ඔයාලට බලන්න පුළුවන් ශ්‍රී ලංකා මීඩියා ඔඩියන්ස් ස්ටඩි 2019 කරපු 2020 නොවැම්බර් වල ප්‍රකාශයට පත් කරපු ශ්‍රී ලංකා ඉන්ටර්නැෂනල් මීඩියා සපෝට් කියන ආයතනයෙන් කරපු කෘතියක් තියෙනවා පිටු 64ක මේක කතුවරයා වෙන්නේ නාලක ගුණවර්ධන මහත්මයා සහ අර්ජුන රණවීර මහත්මයා මේකට මේක උපදේශකත්වයේ ආචාර්ය රංග කලන්සූරිය මහත්මයා මේ channel මේකට ගියාම බලන්න පුළුවන් අද වෙනකොට ලංකාවේ කොයිතරම් රේඩියෝ කොච්චර තියෙනවද කියලා. ඒතර එතනදී කියනවා ඔයාලට මේ පේනවා ඇති FM channel 50කට වැඩිය තියෙනවා. TV channel 20කට වැඩිය තියෙනවා. දුසින් ගණන් පත්තර තියෙනවා. 100 ගණන් නිවුස් සහ ගොසිප් වෙබ්සයිට් තියෙනවා. එතකොට අද වෙනකොට ලංකාවේ මීඩියා මාකට් එක ඕවර් ක්‍රවුඩඩ්. ලංකාවේ මාධ්‍ය වෙළඳපොළ උතුරා යමින් තියෙනවා. අවශ්‍යතාවයට වඩා සැපයුමක් තියෙන දෙයක් බවට අද වෙනකොට ලංකාවේ මාධ්‍ය වෙළඳපොළ පත් වෙලා තියෙනවා. එහෙමනම් වර්තමාන ගුවන්විදුලි sannivedanaya ගැන බලනකොට වර්තමාන ගුවන්විදුලි sannivedanaya හා ග්‍රාහකයා ගැන බලනකොට මේ වර්තමාන මාධ්‍ය වෙළඳපොලේ තියෙන තත්ත්වය ගැන අපිට අවධානය යොමු කරන්නම වෙනවා. එතකොට මේ වෙබ්සයිට් එකට ගිහිල්ලා මෙන්න මේ පොත බලන්න PDF version එකක් විදිහට තියෙනවා. මේතනදි කියනවා කොයිතරම් දුරට ලංකාවේ මාධ්‍ය තියෙනවද ඒවා කොයිතරම් විදිහට මිනිසුන් පරිහරණය කරනවද කියලා. මම කෙටියෙන් කියන්න මෙතනදී අපි දෙන පණිවිඩය දැන් වර්තමාන ගුවන්විදුලි sannivedanaya ගත්තත් රූපවාහිනී sannivedanaya ගත්තත් වර්තමාන sannivedanaයේදී අපි දෙන පණිවිඩය
සංනිවේදන ආයතන දෙන පණිවිඩය ජනමාධ්‍ය ආයතන දෙන පණිවිඩය ග්‍රහණය කරගන්න ආකාර දක්වලා තියෙනවා. සරල විදිහට මේ වාර්තාවට අනුව කියනවා කොයිතරම් ගුවන් විදුලිය බොහොම ෂණික වුණත් අපිට ගොඩක් කිට්ටු වුණත් මිනිස්සු ජනතාව ග්‍රාහකයා අදටත් ප්‍රවෘත්ති කියන සංඝටකයක ඕනම මාධ්‍ය ආයතනයක ප්‍රචාරය වෙන සංදේශ කොටස් දෙකයි. එකක් තමයි ප්‍රවෘත්ති, අනිත් එක තමයි වැඩසටහන. ඒතර ප්‍රවෘත්ති අංශය සහ වැඩසටහන අංශය කියලා තමයි මාධ්‍ය ආයතනයේ ප්‍රධාන දිත්තේ බෙදෙන්නේ. ඊට අමතරව පරිපාලන අංශය කළමනාකරන විවිධ අංශ තියෙනවා. මම කියන්නේ ග්‍රාහකයාට දැනෙන අංශ දෙක තමයි ප්‍රවෘත්ති සහ වැඩසටහන. මේ ප්‍රවෘත්ති අංශය ගත්තම තොරතුරු යුගය තුල ඉතාමත්ම කාර්යබහුල සහ තරඟකාරී භූමිකාවක් ඉටු කරන්නේ ප්‍රවෘත්ති අංශය. එතකොට මේ වාර්තාවෙන් කියනවා කොයිතරම් රේඩියෝ එක හොඳයි කිව්වත්, කොයිතරම් අද්විතීයයි කිව්වත්, කොයිතරම් මිනිසුන්ට ලේසියෙන් වැළඳ ගන්න පුළුවන් කිව්වත් අදටත් ශ්‍රී ලංකාවේ ග්‍රාහකයා වැඩිපුරම තොරතුරු ලබා ගන්න භාවිත කරන්නේ රූපවාහිනිය. මේ පර්යේෂණයෙන් අනාවරණය වෙලා තියෙනවා. ඒක 96%ක්. විශ්වසනීයත්වයේ පිළිබඳ සාධකයේ පැත්තකින් තිබ්බත් එකතු කරත් මිනිස්සු වැඩිපුරම කැමති තමන් තොරතුරු ගන්න රූපවාහිනිය හරහාය 96%ක්. එතකොට ඊළඟට 55%ක් තමයි ගුවන් විදුලි ශ්‍රවණය කිරීමෙන් තොරතුරු ලබා ගන්න පෙළඹෙන්නේ සහ විශ්වාස කරන්නේ. තුන්වෙනි කාරණය තමයි ඔබත් මමත් පුදුමයටපත් වුණා 54%ක් ඉන්නවා. ඒකට අපි කියනවා මේ මොකද්ද word of mouth කටකතා ඕපදූපවලි. රූපවාහිනියෙන් තොරතුරු ගන්නවා 96%ක්, 55%ක් රේඩියෝ එකෙන් තොරතුරු ගන්නවා, 54%ක් ගෙනියනවා කටකතා සහ ඕපාදූපවලින්. ඒක ඉතා ප්‍රබලයි අදටත්. ඒක ඔයාලා දන්නවා නිර්වාචික අවිධිමත් sannivedana ක්‍රමෝපාය. නමුත් ඒක 54%ක තැනක් අත්පත් කරගෙන තියෙනවා. එතකොට ඔයාලා බලයි පත්තර බලන්නේ නැද්ද මිනිස්සු? පත්තර බලනවා. ඒක 39%යි. පත්තරේ බලන්නේ මොකටද? රූපවාහිනියෙන් ගුවන් විදුලියෙන් සහ කටකතා වලින් ගත්ත තොරතුරු වඩාත් විස්තරාත්මකව දැනගන්න. රූපවාහිනියෙන් දෙන්නේ තප්පර කිහිපයක ප්‍රවෘත්තියක් වෙන්න පුළුවන්. ඒක හැබැයි දෘශ්‍ය රූපයත් එක්ක බලනකොට කා වේදනාව වැඩි. ගුවන් විදුලියෙන් දෙන්නේ තප්පර කිහිපයක විනාඩියක ප්‍රවෘත්තිය වෙන්න පුළුවන්. කටකතාවෙන් යනකොට ඒක යම්කිසි ආකාරයකට වෙනස් වෙන්න පුළුවන්. හැබැයි මේක වඩාත් විස්තරාත්මකව දැනගන්න පුළුවන් නිස්කලංක කියවන පුවත්පතකින්. ඒක අපිට අද අන්තර්ජාලයෙන් බලන්නත් පුළුවන්. අන්න ඒ නිසා 39%ක් පත්තර වලින් තමයි තොරතුරු ගන්න. එතකොට දැන් මේ අපි කතා කරන සමාජ මාධ්‍යෙට මොකද වෙලා තියෙන්නේ? අපි කියනවානේ වැඩිපුරම මිනිසුන් භාවිත කරන්නේ සමාජ මාධ්‍ය කියලා. ඇත්ත සමාජ මාධ්‍ය භාවිත කරාට තොරතුරු ලබා ගන්න. ගොඩක් වෙලාවට සමාජ මාධ්‍ය භාවිත කරන්නේ gossip වලට කියලා තමයි මේක කියන්නේ. තොරතුරු ලබා ගන්න භාවිත කරන්නේ 31%යි. තොරතුරු ලබා ගන්න භාවිත කරන්නේ 31%යි. එන රූපවාහිනියෙන් 96%යි. ගුවන් විදුලිය 55%යි, කටකතා ඕපදූප 54%යි, නිවුස් පේපර් 39%ක් සහ සමාජ මාධ්‍ය 31%ක් විදිහට. එතකොට මෙයාලා සමාජ මාධ්‍යයයි මේ තරම් අඩු වෙන්න හේතුව කියනකොට ඉදිරිපත් කළ සාධකය තමයි විශ්වසනීයත්වය පිළිබඳ ගැටලුව. ඇත්තටම රූපවාහිනී මාධ්‍ය ඔස්සේ දර්ශන පෙන්වන නිසා, ඒ රූපරාමු දකින නිසා අපිට විශ්වසනීයත්වය අනිවාර්යයෙන්ම වැඩි වෙනවා. එහෙමනම් දැන් මම මේ කතා කරගෙන අපේ ටොපික් එක වර්තමාන ගුවන් විදුලිය හා ගුවන් විදුලි sannivedana හා ග්‍රාහකයා ගැන කතා කරනකොට මේ තරම් ගොඩක් මාධ්‍ය තියෙන එක අපිට ගොඩක් තොරතුරු දෙන්න හොඳයිද? මේක 2007 දී රේඩියෝ නෙදර්ලන්ඩ් අධ්‍යක්ෂ ජෙනරාල්තුමා ජෑන් හොයිට් කියලා තියෙනවා මේ වාණිජ ගුවන් විදුලි හරි රූපවාහිනී ගොඩ වැඩි වුණා කියලා අපිට ගොඩ තොරතුරු හොඳින් දැනගන්න ලැබෙන්නේ නැහැ කියලා. මෙතුමා මේක ප්‍රකාශ කරන්නේ 2007 වසරේදී. 2007 කියන්නේ අදට අවුරුදු 14කට කලින් මේක කියන්නේ. හැබැයි එදාට වඩා 100 ගුණයකින් විතර අද අපේ නාලිකා ප්‍රමාණය වැඩි වෙලා තියෙනවා. නාලිකා කිව්වම ගුවන් විදුලි විතරක් නෙමෙයි. මාධ්‍ය මීඩියා මාකට් එක වැඩි අද වෙනකොට. එතකොට වෙබ්සයිට්ස් මේ මොනවාද YouTube ද අරවද මේවද ගොඩක් තියෙනවනේ අපිට. එතකොට එතනදී මේ ජෑන් හොයිට් කියනවා වාණිජ ගුවන් විදුලි රූපවාහිනී දැවැන්ත වැඩි වෙනවා කියලා කියන්නේ අපිට මේ ගොඩක් හොඳින් තොරතුරු දැනගන්න ලැබෙනවා කියන එක නෙමෙයි. ඔහු ව්‍යංගාර්ථයෙන් පවසනවා අපිට තොරතුරු ලැබෙනවට වඩා අපි තොරතුරු හැසුරේ මම්මුලා වීම වැඩි වෙන්න පුළුවන්. තොරතුරු වැඩි වෙන තැන අපිට තෝරා ගැනීම පිළිබඳ ගැටලුවක් හා විශ්වසනීයත්වය පිළිබඳ ගැටලුවක් එනවා. එහෙමනම් වර්තමාන ගුවන් විදුලි sannivedanaයේදී ග්‍රාහකයා මුහුණ දෙන ගැටලුවක් තමයි මේ තොරතුරු වැඩි තැනදී channels වැඩි තැනදී media market එක වැඩි තැනදී මොන
නාලිකාවේ මොන මාධ්‍යෙන් දෙන තොරතුරුද අපි පිළිගන්න ඕන කියන එක. එතනදී ඔන්න අපිට එනවා අසන්නගේ භූමිකාව. දැන් මෙතනින් අපි 250න් අපි හැමෝම අසන්න ඕනේ. අපි කාටවත් රේඩියෝ channel එකක්, මීඩියා channel එකක්, TV channel එකක් නැහැ. සමහරවිට ඔබට YouTube channel එකක් තියෙන්න පුළුවන්. එතකොට අසන්නගේ භූමිකාව ගත්තම සාම්ප්‍රදායික ඒකපාර්ශ්වික මාධ්‍ය තිබුණේ අක්‍රීය ලෙස අවශෝෂණය. මුකුත් කියන්නේ නැතුව අහගෙන විතරක් ඉන්නවා. හැබැයි දැන් තියෙන්නේ අන්තර්ක්‍රියාකාරී සහභාගීත්ව මාධ්‍යයක්. අපි YouTube එකෙන් කිසියම් දැන් මේ දේශනයේ පවා YouTube එකෙන් ඉදිරිපත් කරා නම් මේ වෙනකොට කමෙන්ට්ස් ගොඩක් ලැබිලා මේක බැරි වුණා ඉදිරිපත් කරන්න. එතනදී හරි සහභාගීත්වයක් තියෙනවා. Facebook live එකක් යනකොට YouTube එකෙන් දෙනකොට අපිට එතනදී ගොඩක් තොරතුරු මාරු කරගන්න ප්‍රතිපෝෂණ ඉක්මනින් ලැබෙනවා. ඒ කියන්නේ සක්‍රීය දායකයෙක් තමයි අපිට එතනදී ලැබෙන්නේ. එතකොට මේ විදිහට ගත්තම වර්තමාන ගුවන්විදුලි sannivedanයේ තියෙන වත්මාන ප්‍රවණතා කිහිපයක් මම හඳුනා ගන්නවා. අර මම ගොඩනගාගෙන ආපු කාරණා තියෙනවානේ ගුවන්විදුලි sannivedanaya අපේ ගුවන්විදුලි සංඛ්‍යාතය ඒක මහජන දේපලක් කියන එක ග්‍රාහකයා කියන්නේ කවුද? එයාගේ කාර්යයන් මොනවද? තොරතුරු යුගය තුල තොරතුරු අතිරික්තයක් තියෙන එක මාධ්‍ය මීඩියා මාකට් එකත් එක්ක වර්තමාන ගුවන්විදුලි sannivedanයේ වත්මන් ප්‍රවණතා කිහිපයක් තියෙනවා. එකක් තමයි අද ඉන්නේ එදා හිටපු අක්‍රීය ග්‍රාහකයා වෙනුවට ඉතාම හොඳ සක්‍රීය සහභාගීත්ව ග්‍රාහකයෙක්. මේක හොඳ ප්‍රවණතාවයක්. මොකද ෆීඩ්බැක් ප්‍රතිපෝෂණය මේ මොහොතේම ලැබෙනවා. අනිත් එක තමයි මේක ප්‍රසාරණය වෙලා තියෙනවා. මුල් කාලේදී අර මම මුලින්ම කිව්වේ යුනෙස්කෝ සංවිධානයේ හඳුන්වා දුන්න ගුවන්විදුලි සේවාවන් වල විකල්ප ගුවන්විදුලි කියලා කොටසක්. ඒ කියන්නේ ප්‍රධාන ධාරාවේ මාධ්‍යයන්ගෙන් Tamanගේ අවශ්‍යතා ඉෂ්ට නොවන තැන මිනිසුන් පුරුදු වෙනවා Tamanටම ගැලපෙන මාධ්‍යයන් හදන්න. ඒවට අපි කියනවා ප්‍රජා ගුවන්විදුලි කියලා. ඊට අමතරව යම්කිසි සුවිශේෂ කාරණයක් මුල් කරගත්ත දේවල් තමයි නැරෝ කාස්ටිං කියනවා. ඊට අමතරව පොඩ්කාස්ටිං කියන යම්කිසි සුළු කොටසක් සුළු දෙයක් විතරක් ඉදිරිපත් කරන්න යොදා ගන්න දේවල්. දැන් අපි YouTube channels තියෙනවා විවිධ දේවල් වලට අත්කම් නෙමෙවුම් වලට පරිසරයේ සුරැකීම සම්බන්ධයෙන් විලාසිතාවලට කෑම හදන්න විෂය නිර්දේශ පාඩම් ගැන කියන්න දේශපාලන කාරණාවලට එන්ටර්ටේන්මන්ට් මේ විවිධ දේවල් වලට අන්න ඒ විදිහට යනවා. අනිත් එක තමයි වෙබ් ස්ට්‍රීමින් වෙබ් රේඩියෝ කියන්නේ වෙබ් කාස්ටිං කියන එක. එතකොට අපි ශ්‍රීපාලි මණ්ඩපයේ අවසන් වසර විද්‍යාර්ථීන් දෙදෙනෙක් එකතු වෙලා කරා මේ වෙබ් රේඩියෝ එක හරිම ජනප්‍රියයි දැන් තියෙන ගුවන්විදුලි වලට වඩා කියලා අපි පර්යේෂණයක් සිදු කරා. එයාලා අවසන් වසර උපාධි නිබන්ධනයට කරා බොහොම සාර්ථක පර්යේෂණයක් සිදු කරා. එයාලා අපි හැමෝම එයාලා හිතුවා සහ අපිත් හිතුවා ගුවන්විදුලියට වඩා වෙබ් රේඩියෝ තමයි ඉදිරියෙන් ඉන්නේ. ගුවන්විදුලි නාලිකා කොච්චර බිහි වුණත් වැඩක් නැහැ. මිනිස්සුන්ට ඉක්මනින් පණිවිඩයක් දෙන්න පුළුවන් වෙබ් කාස්ටිං නැත්තම් ස්ට්‍රීමින් රේඩියෝ නැත්තම් වෙබ් රේඩියෝ වලින් කියලා කිව්වා. මේ ගැන පර්යේෂණය කරාම අවසානයේදී අපිට අනාවරණය වුණා මේ මෑතකදී තමයි පර්යේෂණය අවසන් කරේ. වෙබ් රේඩියෝ එක අහන්නේ ඉතා සීමිත පිරිසක් සහ ඒකත් අහන්නේ තොරතුරු දැන ගැනීමට වඩා දන්නා තොරතුරු තහවුරු කර ගැනීමට විනෝදාස්වාදන මාධ්‍යයක් ලෙසත් පමණයි. ඒ අරින්න ප්‍රධාන ධාරාවේ ගුවන්විදුලිය අදටත් ජනප්‍රිය මාධ්‍යයක් ලෙස පවතිනවා වෙබ් රේඩියෝට සාපේක්ෂව. නමුත් වත්මන් ප්‍රවණතාවය තමයි වර්තමාන ගුවන්විදුලි sannivedanයේදී මේ වෙබ් කාස්ටිං කියන කාරණෙත් එක්ක මේක ඉතා හොඳින් ප්‍රසාරණය වෙලා තියෙනවා. අනිත් එක තමයි රාජ්‍ය මාධ්‍ය වේවා දේශපාලන පෞද්ගලික මාධ්‍ය වේවා මේ හැම එකම අද වෙනකොට වාණිජකරණය වෙලා තියෙනවා. මොකද්ද වාණිජකරණය කියලා කියන්නේ? හැමදේම මුදලට තීරණය වෙලා තියෙනවා. ඒ කියන්නේ තමන්ගේ න්‍යාය පත්‍රය ඇතුලේ මුදල තමයි ප්‍රධානම කාරණේ. ලාභ අරමුණු කරගෙන තමයි සියලුම සංදේශ ග්‍රාහකගත වෙන්නේ. සංදේශයක් නිර්මාණය කිරීමේදී ප්‍රධාන සාධකය තමයි මේක ඉහළ මිලකට අලෙවි කරන්න පුළුවන් සංදේශයක්ද. මේක කොහොමද මේ සංදේශය මේ වැඩසටහන මේ ප්‍රෝග්‍රෑම් එක අලෙවි කරන්න පුළුවන් කොහොමද යන්නේ කාරණේ ලාභය මූලික කරගෙන තමයි සංදේශ සකස් වෙන්නේ. එහෙමනම් මෙතන තියෙන්නේ වාණිජකරණය. අපි නිවුස් ගත්තත් ඕනෑම රූපවාහිනී වේවා ගුවන්විදුලි විද්‍යුත් sannivedana මාධ්‍යයන්ගේ තියෙන නිවුස් එකක් ගත්තත් ඒකත් බලන්න අපි කොච්චර ඇඩ්වර්ටයිස්මන්ට් යනවද ඒක කොයිතරම් දුරකට අලෙවි වෙනවද කොයිතරම් දුරකට ඒක අලෙවි කරන්න පුළුවන්ද ටෙලිග්‍රෑම් එකක් ගත්තත් වෙන ගුවන්විදුලි වැඩසටහනක් ගත්තත් රූපවාහිනී වැඩසටහනක් ගත්තත් මේ වැඩසටහනට තියෙන වෙළඳ ප්‍රචාරණ අනුග්‍රාහක බවතුන්ගේ දැන්වීම් වලින් අපිට තේරෙනවා
මේක කොයිතරම් මිලකට අලෙවි වෙන මට්ටමට පත් වෙලාද කියලා. අනිත් කාරණේ තමයි කොයිතරම් මිලකට අලෙවි වුණත් ඇතැම් සංදේශ ඇතැම් වැඩසටහන් දේශපාලන හේතුන් මත ඒ වගේ අන්තර්ගතය වෙනස් වෙනවා. එක්කෝ පවතින දේශපාලනයේ තියෙන බලපුලුවන්කාරකම, එහෙම නැත්නම් මාධ්‍ය හිමිකරුවාගේ තියෙන දේශපාලන දැක්ම. අදාළ මාධ්‍ය හිමිකාරත්වයේ තියෙන දේශපාලන දැක්ම අනුව මේ තියෙන පණිවිඩය වෙනස් වෙන්න පුළුවන්. ඒකත් එක්තරා ආකාරයක ප්‍රවණතාවයක්. දැන් ප්‍රවණතාවයක් කිව්වම දරුවනේ මේක හොඳම වෙන්න නෙමෙයි. මේක සාධනීය වෙන්නත් පුළුවන්, නිෂේධනීය වෙන්නත් පුළුවන්. මම කියන්නේ මේ වර්තමාන ගුවන්විදුලි sannivedanaya තියෙන ප්‍රවණතාවයක් තමයි දේශපාලනීකරණය. ඒක ග්‍රාහකයාට ඇතැම් විටක වාසි වෙන්න පුළුවන්, බොහෝ විට අවාසි වෙන්න පුළුවන්. අනිත් එක තමයි මාධ්‍ය අභිසාරීකරණය. මම ඉන්ටර්නෙට් අන්තර්ජාලයත් එක්ක Google search engine එක යොදාගෙන ලැප්ටොප් එක තියාගත්තාම මට පත්තරේ බලන්නත් පුළුවන්. ඒ ගමන්ම රේඩියෝ එකේ ප්‍රෝග්‍රෑම් එකකට සවන් දෙන්න පුළුවන්. ඒ ගමන්ම ඕනනම් ඒක පොඩ්ඩක් මිනිමයිස් කරලා ඒක පොඩ්ඩක් හෝල් කරලා මට YouTube එකේ ඒක ආපහු බලන්න පුළුවන් ඕනනම්. එහෙම නැත්නම් මට තව වෙබ්සයිට් වල ඒක බලන්න පුළුවන්. මේ මාධ්‍ය අභිසාරී කළා. ඒ කියන්නේ ගුවන්විදුලියේ යන එකක් අන්තර්ජාලයේ තියෙනවා. ඒ වගේම ගුවන්විදුලිය ආන්නේ කියලා රූපවාහිනියෙන් කියනවා. මේ පත්තරේ බලන්න කියලා ඇඩ් එකක් දානවා මේ ටීවී එකේ. එතකොට ටීවී එකේ තියෙන ඩ්‍රාමා එකක් බලන්න කියලා පත්තරේ ඇඩ් එකක් දානවා. මේ ඔක්කොම එකතු කරලා අන්තර්ජාලයේ YouTube හරහා ඇඩ්වර්ටයිස්මන්ට් යනවා. මේ වගේ මේක අභිසාරීකරණය වෙලා හැම එක් මාධ්‍යයක් තවත් මාධ්‍යයක් සමග සම්බන්ධ වෙලා තියෙනවා. අනිත් එක තමයි ලෝකේ බොහෝ රටවල් අපිට නොතේරුණාට දැන් මේ වෙනකොට ඇෆ්ගනිස්තානයේ කාබුල් නුවර වෙනම සංසිද්ධියක් සිද්ධ වෙනවා. සිරියාවේ තව දෙයක් වෙනවා. හයිටි වල තව ප්‍රශ්න තියෙනවා. ඒ වගේම සංවර්ධනය වුණාට ඇමරිකා එක්සත් ජනපදයේ තුල විවිධ ත්‍රස්ත විරෝධී කල්ලි තියෙනවා. මෙන්න මේ කට්ටිය තමන්ගේ මතවාද ගෙනියන්න අනවසර තහනම් ගුවන්විදුලි රූපවාහිනී පවත්වගෙන යනවා. මොකද sannivedanaya දියුණු වෙන්න ගුවන්විදුලි තාක්ෂණයේ රූපවාහිනී තාක්ෂණයේ අද වෙනකොට පහසු කාර්යයක් වෙලා තියෙනවා. ඒ නිසා අනවසර රූපවාහිනී ගුවන්විදුලි බිහිවෙන එකත් ප්‍රවණතාවයක්. අනිත් එක තමයි මේ සම්බන්ධයෙන් දෙන නීති රීති මේ වෙනකොට ලිහිල් වෙනවා. සමහර දේවල් තමයි අදට සමාජ මාධ්‍ය කියන්නේ අද මුළු සමාජයේටම ශනිකව පණිවිඩයක් දෙන්න පුළුවන් මාධ්‍යයක්. එහි විශ්වසනීයත්වය ඇතැම් විට ප්‍රශ්නකාරී වුණාට ඕනම කෙනෙක්ට භාවිත කරමින් ඕන තරමක් පණිවිඩ ෂෙයා කරන්න පුළුවන්. අපි ලයික් කරනවා, කමෙන්ට්ස් කරනවා, ෂෙයා කරනවා. අපි මේක දැන් පුරවැසි මාධ්‍යකරණයක් වෙලා. විටක සංදේශකරුවා විටක ග්‍රාහකයෙක් වෙනවා. ග්‍රාහකයා වෙලාවකට සංදේශකරුවෙක් වෙනවා. එකම මොහොතක එකම පණිවිඩයකට. Facebook එකේ තියෙන පෝස්ට් එකකට ඔයාලා ලයික් එකක් දාපු ගමක්ම ඔයාලා ඒ පණිවිඩය ග්‍රහණය කරලා ඒකට ෆීඩ්බැක් එකක් දෙනවා. ඒකට කමෙන්ට් එකක් දුන්නම ලයික් එකට වඩා ටිකක් බරසාර ප්‍රතිපෝෂණයක් දෙනවා. ඒක ෂෙයා කරනවා කියන්නේ එතනදී ඔබ තවත් අතිරේක sannivedaka කාර්යයකුත් ඉටු කරනවා. ඉතින් මේ වගේ තොරතුරු එහෙට මෙහෙට යන කාරණයක අපි ඉන්නේ. මෙන්න මෙතනදී සමාජ මාධ්‍ය කියන දේ නියාමනය කරන්න අදටත් ලංකාවේ නිශ්චිත නීති පද්ධතියක් නැහැ. ලෝකයේ ගත්තත් හරිහැටි ස්ථාපිත වූ නීති නෑ. මේ වෙනකොට නීති සැකසෙමින් පවතිනවා. ලංකාවෙත් සයිබර් ආරක්ෂණ පනත සමාජ මාධ්‍ය නියාමන පනත් මේ වෙනකොට සකස් කරමින් යනවා. හැබැයි සමාජ මාධ්‍ය වැරද්දක් කරා කියලා බේරෙලා ඉන්න බෑ. සාමාන්‍ය නීතියේ තියෙන ආණ්ඩුක ව්‍යවස්ථාව, දඬ නීති සංග්‍රහය සහ වෙනත් අපරාධ නඩු විධාන සංග්‍රහ මේ වගේ අදාළ වැරදි වලට පරිගණක අපරාධ පනත මේ හැම එකෙම දඬුවම් දෙනවා. නමුත් සමාජ මාධ්‍ය නියාමනය රෙගියුලේට් කරන්න මේක මේ සීමා පනවන්න තව විධිමත් නෛතික යාන්ත්‍රණයක් නෑ. අන්න එතනදී ඇතැම් නීති රීති ලිහිල් කිරීම තුළම විටක හොඳ මාධ්‍ය පරිහරණයකුත් තවත් විටක අනිසි මාධ්‍ය පරිහරණයකුත් දකින්න තියෙනවා. එහෙමනම් වර්තමාන ගුවන්විදුලි sannivedanaya හා ග්‍රාහකයා ගැන කතා කරනකොට මෙන්න මේ ප්‍රවණතා ටික දකින්න ලැබෙනවා. එතනදී මොනවාද තියෙන ගැටලු? මම හඳුනා ගන්නවා ගැටලු පහක්. එකක් තමයි මේ මොනතරම් channels තිබුණත් මොනතරම් නාලිකා තිබුණත් ඒවා අහන්න ග්‍රාහකයා සූදානම්ද? පෞද්ගලිකව ඔබ ඔබෙන් විමසන්න. මමත් ගුවන්විදුලි මාධ්‍ය උගන්වන ආචාර්යවරියක් විදියට සහ ගුවන්විදුලි ආයතනයක වැඩ කරපු සහ වැඩ කරන කෙනෙක් විදියටත් මමත් මේ ප්‍රශ්නෙට අයිති. ග්‍රාහකයා සූදානම්ද මේක අහන්න? කොයිතරම් වැඩසටහන් තිබුණා? දෙවෙනි කාරණේ තමයි ග්‍රාහකයාගේ මාධ්‍ය සාක්ෂරතාවය ප්‍රමාණවත්ද? දැන් මේ ෆෝරම් එකකින් අපි හැමෝම මාධ්‍ය ගැන දන්න අය. විශ්වවිද්‍යාල විද්‍යාර්ථීන්, ජනමාධ්‍ය අමාත්‍යාංශයේ සහකාර අධ්‍යක්ෂතුමාන්, ප්‍රමුඛ නිලධාරී මණ්ඩලය,
අපේ ආදරණීය ගුරුවරුන්, ඒ වගේම උසස් පෙළ සහ සාමාන්‍ය පෙළ දරුවෝ අපි හැමෝටම යම්කිසි මාධ්‍ය සාක්ෂරතාවයක් තියෙනවා. හැබැයි එතනින් එහා ගිය මේ අපි අපෙන් එහා ගිය පිරිස සමාජය මාධ්‍ය සාක්ෂරතාවය ප්‍රමාණවත්. ඒ කියන්නේ කිසියම් හෝ පණිවිඩයක් ග්‍රහණය කරගන්න එයාලගේ දැනුම මාධ්‍ය දැනුම ප්‍රමාණවත්ද? අනිත් එක තමයි වාණිජ මාධ්‍යයන් වල සහභාගීත්වයේ තියෙන ගුණාත්මක බව. ඒ කියන්නේ ගීත ඉල්ලීම්, දුරකථන සංවාද, SMS වලින් කරන තරඟ, සමහර වැඩසටහන් වල තියෙන නිෂ්ඵල නොගැඹුරු ඕපාදූප සමාජගත වෙන්න ඕනද? මේවා මිනිස්සුන්ට ඕනද? කාපු බීපු හැටි, ඉදිනදා කතා කරන දේවල්, සින්දු ඉල්ලන එක, එහෙම නැත්නම් සර්ප්‍රයිස් ටෙලිෆෝන් කෝල්ස්, මේවද අද වෙනකොට සමාජයට අවශ්‍ය වෙන්නේ. එතකොට මේ වාණිජ මාධ්‍ය තමන්ගේ පැවැත්ම උදෙසා ගෙනියන මේ ගුණාත්මක බවින් අඩු වැඩසටහන් නිසාම අද වෙනකොට වර්තමාන ගුවන්විදුලි sannivedanaya කිසියම් වූ ගැටලුකාරී තත්ත්වයකට මතුවලා ඉන්නවා කියලා මම හඳුනාගත්තා. අනිත් එක තමයි ග්‍රාහකයන්ට වංචා කරන එක. ග්‍රාහකයා දිනා ගැනීම හා රඳවා ගන්නවා කියන්නේ කාරණා දෙකක්. ග්‍රාහකයා දිනා ගන්නවා. මම උදාහරණයකට ගත්තොත් මේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව එකතු වෙලා මේ ජනමාධ්‍ය අමාත්‍යාංශයත් එක්ක කරන මේ කාර්යයේදී Zoom link එක ෂෙයා කිරීම තුලම තිබුණේ ග්‍රාහකයා රඳව ගන්න එක. මෙන්න මේක මේ දාට තියෙනවා, මේ ගැන තමයි කතා කරන්නේ, මේකට සම්බන්ධ වෙන්න එකතු වෙන්න කියන එක. හැබැයි ඒ රඳව ගත්ත ග්‍රාහකයා දිනාගත්ත සමා වෙන්නේ ග්‍රාහකයා එතනදී දිනා ගන්නවා. එයාව රඳව ගන්න පුළුවන් වෙන්නේ ඒ තියෙන ඒ Zoom link එක හරහා එකතු වුණු ග්‍රාහකයන් ඒකට රැඳී සිටීම මත කොයිතරම් දුරට එකතු වෙලා ඉන්නවද කියන එක අන්තර්ගතයේ මත තමයි ග්‍රාහකයා දිනා ගන්න පුළුවන්. ග්‍රාහකයව ආකර්ෂණය කරගන්න පුළුවන්. හැබැයි ග්‍රාහකයා දිනා ගැනීම උදෙසාම අන්තර්ගතයේ හරසුන් බොල් වැඩසටහනක් ඉදිරිපත් කරමින් ග්‍රාහකයන්ට වංචා කරන එක. ඒ වගේම තමයි මුදල් දෙන බවට සහ වෙනත් තෑගි දෙන බවට කියමින් ග්‍රාහකයන් වංචා කරනවා අපි දකිනවා. මේක ලංකාව විතර නෙවෙයි, BBC මාධ්‍යයට පවා පොදුයි. ඔයාලට අන්තර්ජාලයට ගිහිල්ලා බලන්න පුළුවන්. චීටිං මේ ඔඩියන්ස් හරි රිසීවර් කියලා ටයිප් කරපු ගමන් එනවා ලෝකයේ ප්‍රධාන ධාරාවේ NHK ගත්තත්, ජපාන ගුවන්විදුලිය ගත්තත්, BBC නාලිකාව ගත්තත්, CMA හැමතැනම ග්‍රාහකයන්ට විවිධාකාරයෙන් වංචා කරන අවස්ථා තියෙනවා. ග්‍රාහකයන් නොමග යවන දේවල් කරනවා. මූල්‍යමය වංචා වෙන්න පුළුවන්, මතවාදමය වංචා වෙන්න පුළුවන්. එතකොට ඒකත් අද වෙනකොට වර්තමාන ගුවන්විදුලි sannivedanaya තියෙන ගැටලුවක්. අනිත් එක තමයි ආරක්ෂා පිළිබඳ ගැටලු. ඒ කියන්නේ ගුවන්විදුලි මාධ්‍ය අනිසි ලෙස භාවිත කරන එක. දැන් මේ වෙනකොට Facebook අනිසි ලෙස භාවිත කරනවා. සමහර වැඩසටහන් ඒක ඔස්සේ නොගැලපෙන දේවල් ප්‍රචාරය වෙනවා. විශේෂයෙන්ම ශ්‍රී ලාංකීය පෙරදිග සංස්කෘතියට නොගැලපෙන දේවල්. මොකද අපිට සංස්කෘතික කාරණා අමතක කරන්න බෑ sannivedanaya ඇතුලේ උනත්. අනිත් එක තමයි සමහර ගුවන්විදුලි මාධ්‍ය මගින් වෛරී sannivedanaya ප්‍රචාරය කරන අපි දන්නවා අල්-කයිඩා ත්‍රස්ත සංවිධානය එයාලගේ මාධ්‍ය ජාලය ඔස්සේ කොයිතරම් දේවල් සමාජගත කරාද කියලා. එතකොට කොටිහඬ voice of tiger කොටිහඬ තුලින් එවකට උතුරු කරේ ජනතාවගේ මානසික තත්ත්වය සමාමී ජන විඥානය වෙනස් කරා. එයාලගේ ඊලාම් යුද්ධය සඳහා සහභාගී කරගන්න ජන විඥානය වෙනස් කරන්න භාවිත කරා. ඒ වගේම ඇතැම් අවස්ථාවල ප්‍රජාතන්ත්‍ර විරෝධී දේවල් ගෙනියන්න භාවිත කර. නමුත් ඒවා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව හරහා ලංකාවේ නම් නියාමනයට ලක් කරනවා. නමුත් මේවා තමයි අද වෙනකොට වර්තමාන ගුවන්විදුලි sannivedanaya තියෙන ගැටලු. ඒ අනුව ගත්තම මගේ අන්තිම ස්ලයිඩ්ස් දෙක යන්නේ 8:00 මම ඉවර කරන්න. වර්තමාන ගුවන්විදුලි sannivedakaya හමුවේ තියෙන ප්‍රධාන අභියෝග ටිකක් මම හඳුනාගත්තා. එකක් තමයි මේ වගේ මාධ්‍ය පරිසරයකදී කොහොමද ග්‍රාහකයාගේ විශ්වාසය දිනාගන්නේ? channels 50කට වඩා තියෙනවා කියලා අපි දැක්ක රිපෝට් එකෙන් වාර්තා වුණා. එතකොට ග්‍රාහකයාගේ විශ්වාසය දිනා ගන්න නම් ග්‍රාහකයාගේ සැබෑ අවශ්‍යතා අපි කොහොමද හඳුනාගන්නේ? ඒවා ඉටු කරන්න කොහොමද දායක වෙන්නේ? ඇත්තටම ග්‍රාහකයාගේ අවශ්‍යතාවමද වර්තමාන ගුවන්විදුලි වලින් ඉෂ්ට වෙන්නේ? එතනදී අපි හැම වෙලේම අපේ මහා සමාජය ගැන විතරක් අවධානය යොමු කරාම අපි බහු සංස්කෘතික බහු මාධ්‍යමය සමාජයක සුළුතර ජන කොටස අමතක කරලා එයාලට හඬක් දෙන්නේ නැති තැන කොහොමද වර්තමාන ගුවන්විදුලි sannivedakaya තමන්ගේ පණිවිඩය ග්‍රාහකගත කරන්න යන්නේ? එතකොට එයාට අභියෝගයක් තමයි සුළුතර ජන කොටස් වලට හඬක් ලබා දෙන්න ඕනේ. හැම වෙලේම ඒකපාර්ශ්විකව පණිවිඩය දෙනවා වෙනුවට ග්‍රාහක ප්‍රජාවගේ හඬටත් ඇහුම්කන් දෙන්න ඕනේ. මෙතනදී කරන්නේ ග්‍රාහක ප්‍රජාවගේ හඬට ඇහුම්කන් දීමට වඩා
ග්‍රාහකයාට දෙන අපි ඉදිරිපත් කරන වැඩසටහනට ග්‍රාහකයාගේ ප්‍රතිපෝෂණය ලබා ගැනීම පමණයි. හොඳද නරකද හරි ස්වීට් ලස්සනයි කියන එකට වඩා එහා ගිය ග්‍රාහකයාගේ මතවාද ග්‍රාහක අදහස් වලට ඉඩ දෙන්න ඕනේ. අනිත් එක තමයි හොඳම අන්තර්ගතයක් තියෙන වැඩසටහන් තමයි ග්‍රාහකයාට දීලා ඔහුගේ රුචිකත්වය වැඩි කරන්න ඕන. අද වෙනකොට තියෙන්නේ අපිට හිතන්න බැරි පරපුරක් නිර්මාණය වෙලා තියෙනවා මේ තරඟකාරී වටපිටාව සහ අපේ අධ්‍යාපන රටාව ඇතුලේ අපේ නිර්මාණශීලී චින්තනය මොට වෙලා තියෙනවා. එහෙමනම් අඩුම තරමේ පාසල් විෂය නිර්දේශවත් මේ චින්තනයේ ඉඩක් සැලසෙන්නේ නැහැ. විශ්වවිද්‍යාල අධ්‍යාපනය ගත්තත් මේ විෂය නිර්දේශ ඇතුලේ විශ්වවිද්‍යාල විද්‍යාර්ථීන්ටවත් බොහෝ වෙලාවට නිදහස් චින්තනය ඥාන ගවේෂණයට ලැබෙන ඉඩ ප්‍රස්ථා හරිම අඩුයි මේ යන රැල්ලත් එක්ක යනකොට. අන්න ඒ වගේ තැනකදී ප්‍රධාන ධාරාවේ මාධ්‍යයක් විදියට ගුවන්විදුලියට පුළුවන් නම් ග්‍රාහක රුචිකත්වය වැඩි කරන වැඩසටහන් තුලින් හෝ නිර්මාණශීලීත්වය ඔප්නංවන්න මේක තමයි අද වෙනකොට වර්තමාන ගුවන්විදුලි සංනිවේදකයාට හොඳ ග්‍රාහකයෙක් දිනා ගන්න පුළුවන් වෙන්නේ. මෙතනදී මම හඳුනා ගන්නවා මේ කොයිතරම් උත්සාහ කරත් අද වෙනකොට මොනවාද තියෙන බාධා මම මේ කාරණා මම කොයිතරම් මම දේශන වලින් කරත් පොත්පත් වලින් කතා කරත් අපි ආටිකල්ස් වලින් කතා කරත් ගුවන්විදුලි වැඩසටහන් වල කතා කරත් රූපවාහිනී වැඩසටහන් වල ඉදිරිපත් කරත් පුවත්පත් ආටිකල්ස් ලිව්වත් අපිට හඳුනා ගන්න පුළුවන් ප්‍රධාන කාරණා බාධා තුනක් තියෙනවා. එකක් මම හඳුනා ගන්නවා බාධා තුනක් පුද්ගල මට්ටමේ බාධා, ආයතනික බාධා හා සමස්ත sannivedana පරිසරයේ බාධා ලෙස. ඒකට මම මුලින් ඔයාලට කිව්වා ඩෙනිස් මැක්වෙල් ගැන මාක් රැබෝයි ගැන හබමාස්කි මහජන අවකාශය ගැන මේ ඔක්කොම මුළු ලෝකෙටම පොදු කාරණා. sannivedanයක් ගත්තම මුළු ලෝකෙටම පොදුයි. එතකොට මේ බාධාත් ශ්‍රී ලංකාවට විශේෂිතව සහ මුළු ලෝකෙම sannivedana වපසරියට අදාළ වෙන බාධා ටිකක්. මොකද්ද පුද්ගල මට්ටමේ බාධා කිව්වම උගත්කම කියලා ගත්තේ උගත්කමක් නැතිකමටත් වඩා තමන්ගේ උගත්කම නිසිලෙස භාවිත නොකිරීම. මේක මාධ්‍යවේදී sannivedanaya සංදේශය සකස් කරන මාධ්‍යවේදියා සතු උගත්කමේ ප්‍රමාණය සංදේශයේ අන්තර්ගතයට බලපානවා. අනික තමයි සමහර මාධ්‍යවේදීන් හෝ මම මේක මාධ්‍යවේදීන් කියන වචනේ යොදා ගන්නෙ නැහැ. අද පුරවැසි මාධ්‍යකරණය ඇතුලේ අපි හැමෝම යම්කිසි ආකාරයකට සංදේශ නිර්මාණයට දායක වෙනවනේ. එතකොට අපිට තියෙනවා විවිධ ආකල්ප මේ ගැටලු. ඔබ ඉගෙන ගන්න වෙති දොරටුපාල සංකල්පය කියලා ගේට් කීපර් කන්සෙප්ට් එකේ පළවෙනිම ගේට් කීපර් තමයි අපි. අපේ තියෙන චින්තනය, අපේ තියෙන තක්සේරුව මත තමයි අපි සංදේශයක් සකස් කරන්නේ. අනික තමයි ඇතැම් sannivedana ශිල්ප ක්‍රම ප්‍රගුණ කරන්නේ නැහැ. නිර්මාණශීලීත්වය අඩුයි. මම අර කලිනුත් කිව්වා අපිට ප්‍රතිභාහීනත්වය හරි අඩුයි. අපි චින්තනයෙන් හිතන්න බැරි කොටසක් බවට අපි පත් වෙලා තියෙනවා. අනිත් එක තමයි අපි මේ බාධා ටික නැති කරගත්තා. අපි හොඳට හිතන අපිට හොඳට ප්‍රතිභා ඥානයක් තියෙන හොඳටම sannivedana ශිල්ප ක්‍රම ප්‍රගුණ කරමින් ආකල්ප මේ ගැටලු අවම කරගෙනමින් ආවත් උදාහරණයක් විදිහට ජනමාධ්‍ය උපාධිධාරයෙක් ලෙස ජනමාධ්‍ය ආයතනයක සේවයට යනවා විෂය දැනුමින් හා අන්‍යායික හා ප්‍රායෝගික දැනුමින් සන්නද්ධ වෙන. හැබැයි ඒ යන ඔහු හෝ අය ආයතනික බාධාවලට මුහුණ දෙනවා. ඒ ආයතනය ගෙන යන දේශපාලන මතවාදය, නිලධාරීවාදය මේවත් එක්ක සමහරට උපාධිධාරියට රැකියාව කරන්න වෙන්නේ ඒ වගේ අධ්‍යාපනය නොලබපු නිලධාරියෙක් යටතේ වෙන්න පුළුවන්. අනිත් එක තමයි වාරණය. රාජ්‍ය වාරණය වෙන්න පුළුවන්, ස්වයං වාරණය වෙන්න පුළුවන්, ආයතනීය වාරණයක් තියෙන්න පුළුවන්. තහනම් කිරීම. අනිත් එක තමයි යම් ප්‍රතිපත්තිමය ගැටලු. ඒ කියන්නේ සමාජ වගකීම නොතකමින් කරන කාරණා අපි දකිනවා. ඒ කියන්නේ තමන්ගේ ලාභය තමන්ගේ මඩිය තද කරගන්න පමණක් කටයුතු කරොත් මාධ්‍ය ආයතනයක් උදෙක්ම සමාජ වගකීම නොතකින තැන තකන් නැති තැන ආයතනික බාධාවල් තියෙනවා. අපි කොයිතරම් පුද්ගල මට්ටමේ බාධා ජයගෙන ගියත් ආයතනික බාධා අපිට මුහුණ දෙන්න පුළුවන්. අපි මේ දෙකම ජයගෙන යනවා කියන්නේ අපි හොඳ උගත්කමකින් sannivedana ශිල්ප ක්‍රම ප්‍රගුණ කරලා දේශපාලනීකරණයක් නොමැති මහජන sannivedanaයක් කියන ඉතාමත්ම පරමාදර්ශී මාධ්‍ය ආයතනයක වැඩට ගියත් අපිට සමස්ත sannivedana පරිසරයේ බාධා එන්න පුළුවන්. සමස්ත සමාජයේ බාධා, නියාමන යාන්ත්‍රණයක් නැහැ. හරියට මේවා රෙගියුලේට් කරන බොඩි එකක් නැත්තම් සැබෑ ලෙසම තොරතුරු සැබෑ ලෙස දැන් පොලිසිය ගත්තත් අපි සමස්ත සමාජය තුල තියෙන තරම් සුබවාදී ආකල්පයක් නොවන තැනකදී මාධ්‍ය සතුවත් එහෙම නිශ්චිත නියාමන යාන්ත්‍රණයක් නැත්තම් අපි ආපහු ඩිමෝටිවේට් අපේ අර උද්දීපනය නැති වෙනවා. වෘත්තීය ප්‍රමිති නැත්නම් ඒවා චර්යා ධර්ම නැත්නම් ඒ වගේම තමයි අනිශ්චිත තරඟකාරීත්වය. එකම නිවුස් එක පස්සේ හැමෝම දුවනකොට වැඩි ග්‍රාහක පිරිසක් වෙනුවෙන්
ප්‍රවෘත්තිය නිර්මාණය කරන තැනට එනවා අනිසි තරංගකාරීත්වය පෙරලා හානි කරන්නේ ග්‍රාහක ප්‍රජාවට. එතකොට තමයි ආයතන අතර තියෙන තරංග එදිරිවාදිකම් ඒවටත් පාවිච්චි කරනවා එක මාධ්‍යායතනයක් තව මාධ්‍යායතනයකට පහර ගහන්න. මේ හැම දෙයින්ම අවසානයේදී වෙන්නේ ග්‍රාහකයාට තොරතුරු අතර මම්මුලා වෙමින් අතිරික්ත තොරතුරු අතර සැරිසරමින් තෘප්තිමත් බවට පත් නොවූ මාධ්‍ය පරිසරයක කටයුතු කරන්න වෙන එක. මේ අනුව මේ කාරණා ටික තමයි මම මේ පැය එකමාරක කාලය තුල සකස් කරගත්තේ. මම වේගෙන් කියලා දෙන්නේ නැති තේරෙන්නේ නැති වුණාද දන්නෙත් නැහැ. මම ඒ නිසා දැන් chat box එකේ ප්‍රශ්න තිබේ නම් උත්තර දෙන්න සූදානම්. ඊට අමතරව ඔබට යම්කිසි ගැටලුවක් තියෙනවා නම් අහන්න. එකක් තමයි මේ අභියෝග ජය ගැනීමට බාධා තියෙන්න පුළුවන්. ඒ බාධා निराකරණය කරන්න පුළුවන්. නමුත් හැම විටම අපි බාධා තියෙන්න ඕන, අභියෝග ජය ගන්න ඕන. නමුත් ඒ හැම දෙයකටම අපිට පුද්ගල මට්ටම ආයතනික සහ සමස්ත සමාජයනුත් ලොකු උදව්වක් තියෙන්න ඕන. එතකොට තමයි අපි අපේක්ෂා කරන පරමාදර්ශී sannivedanayak සහ පරමාදර්ශී ග්‍රාහකයෙක් බිහි වෙන්න පුළුවන්. ඒ ඔස්සේ තමයි මේ කාරණා ජයග්‍රහණය කරන්න පුළුවන් වෙන්නේ. එහෙමනම් හර්ෂ මැතිතුමා ප්‍රශ්න තියෙනවා නම් අපි අහන්න කියමු නේද? ඔව්. එමුනම් බොහොම ස්තුතියි. මම හිතන්නේ ගුවන්විදුලි සංවේදනය පිළිබඳ ඉතාම හොඳ දැනුමක් අපිව පෝෂණය කරාට ජ්‍යෙෂ්ඨ කතිකාචාර්යතුමියට විශේෂයෙන්ම ස්තුතිවන්ත වෙනවා. එතුමියගේ දේශනයට සම්බන්ධව පාසල් දරුවන්ට එහෙම නැත්නම් අපේ මේ දේශනයට සම්බන්ධ වෙ සිටින කාට හරි ප්‍රශ්නයක් තියෙනවා නම් විශේෂයට අදාළව එතුමියත් එක්ක කතා කරන්න. ඊට පස්සේ අපි පොදුවේ අපිට පුළුවන් ජ්‍යෙෂ්ඨ කතිකාචාර්යතුමිය මේ සමස්ත ගුවන්විදුලියේ මේ අපි ඔය දැන් තියෙන නූතන මේ ගුවන්විදුලි භාවිතය සම්බන්ධයෙන් මේ දේශනෙන් අමතරව යම්කිසි ශාස්ත්‍රීය සංවාදයකට මුල පුරනවා නම් අපිට ඒ පිළිබඳව යම්කිසි අදහසක් ඉදිරිපත් කරන්න පුළුවන්. ශිෂ්‍යයන්ට ආරාධනා කරන්න කැමැති ඔබට කතිකාචාර්යතුමියගේ දේශනය යම්කිසි පැහැදිලි කර ගැනීමක් කර ගැනීමට අවශ්‍ය නම් මේ සඳහා අපි අවස්ථාව දීමට සූදානම්. මැඩම් ඔව් හේමාල අහන්න පුතා. වෙබ්කාස්ටිං එකක් කියලා කියන්නේ මොකද්ද මැඩම්? වෙබ්කාස්ටින්ද? වෙබ්කාස්ටිං. ඔව් වෙබ්කාස්ටිං කියන්නේ අන්තර්ජාලය ඔස්සේ ගුවන්විදුලියක් ක්‍රියාත්මක කරන එක. ඒකට අපිට වෙබ් ස්ට්‍රීමින් කියලා කියනවා, වෙබ්කාස්ටිං කියනවා, වෙබ් රේඩියෝ කියනවා. එතනදී සාමාන්‍ය ගුවන්විදුලි සංඛ්‍යාත මීටර් බෑන්ඩ්ස් එකක් ඔස්සේ නැතුව අන්තර්ජාලය ඔස්සේ තමයි දැන් ඔය වෙබ්සයිට් ක්‍රියාත්මක වෙන්නේ. YouTube අන්න ඒ විදිහේ තාක්ෂණයක් ඔස්සේ තමයි වෙබ් රේඩියෝ එකක් ක්‍රියාත්මක වෙන්නේ. ඒකට අර අපිට ලොකු ස්ටුඩියෝ එකක්, ලොකු කාර්ය මණ්ඩලයක් ඒ වගේ දෙයක් අවශ්‍ය වෙන්නේ නැහැ. එතනදී අන්තර්ජාලයෙන් තමයි මේ සියලුම කාරණා වෙන්නේ. එතන වෙනම ඩොමේන් එකක් ගන්න ඕන මිලදීගෙන ඔහොම කාරණා ටිකක් තියෙනවා. ඒකට තමයි වෙබ්කාස්ටිං කියන්නේ. අද වෙනකොට ඉතාමත්ම පහසුවෙන් ගුවන්විදුලියක් ආරම්භ කරන්න පුළුවන් ක්‍රමවේදයක් ලෙස වෙබ්කාස්ටිං එහෙම නැත්නම් ස්ට්‍රීමින් රේඩියෝ කියන නම් වලින් හඳුන්වනවා. වෙබ් රේඩියෝ කියනවා. කියන්නේ අන්න ඒක. එතනදී බොහෝ වෙලාවට ගුවන්විදුලි ශිල්ප ක්‍රමම තමයි තියෙන්නේ. හඬ සහ ශබ්ද ප්‍රයෝග මේ කාරණා තමයි. හැබැයි ඕන නම් අපිට අපේ රූපයත් ඉදිරිපත් කරමින් sannivedana කාර්ය කරන්න පුළුවන්. අර ගුවන්විදුලියේ හඬ පමණක් කියන කාරණයට එහා ගිහිල්ලා අවශ්‍ය නම් අපිට රූප මාධ්‍යත් එකතු කරගනිමින් ගුවන්විදුලි කාර්ය කරන්න පුළුවන්. හරි මැඩම් ගොඩක් පිං. කේබල් ගුවන්විදුලි නාලිකා ගැන අහලා තිනවා. කේබල් ගුවන්විදුලි නාලිකා චන්ද්‍රිකා තාක්ෂණය ඔස්සේ ක්‍රියාත්මක වන දෙයක්. මුදල් ගෙවීමේ පදනම මත තමයි ඒවා ක්‍රියාත්මක වෙන්නේ. ඒවා බොහෝ වෙලාවට මුහුදු අභ්‍යන්තරයෙන් වගේ තමයි ඒකේ නාලිකා ඉවන්නේ රටවල් වලින් හෙට මෙහෙට. නමුත් අද වෙනකොට ඒක එක්තරම් ප්‍රචලිත නැහැ. ඊට වඩා ගොඩක් වෙලාවට පවතින ප්‍රධාන ධාරාවේ මාධ්‍ය අන්තර්ජාලය ඔස්සේ ශ්‍රවණය කරන එක ඉතාම ජනප්‍රියයි. ඊට අමතරව වෙබ්කාස්ටිං, පොඩ්කාස්ටිං කියන ක්‍රමවේද තමයි ජනප්‍රිය වෙලා තියෙන්නේ. නම්බර් එක නම් ඉල්ලලා තිබ්බා. හැබැයි කවුද ඒක දාලා තියෙනවා. හරි. මම නම් නැහැ. ප්‍රශ්න ගොඩක් අහලා තිබ්බා හර්ෂ මැතිතුමා ක්ලාස් කරනවාද කියලා. මම නම් ක්ලාස් කරන්නේ නැහැ. මගේ නම්බර් එක දාලා තිබ්බා. හරි. කමක් නැහැ. ගොඩක් වෙලාවට
විශ්වවිද්‍යාලයේම ඉන්නවා අපේ දරුවෝ ගොඩ කෝල් කරනවා. ඒ නිසා මට මම ආන්සර් කරේ නැතිනම් මම බොහෝ වෙලාවට කවදාකවත් කෝල් එකක් මිස් කරන්නේ නැහැ. ලෙක්චර් එකක ඉද්දි එහෙම වුණා නම් කිසියම් ප්‍රශ්නයක් තියෙනවා නම් මට ටෙක්ස්ට් මැසේජ් එකක් හරි මම මේ WhatsApp නම්බර් එකත් මේකමයි. WhatsApp මැසේජ් එකක් දාන්න මම කෝල් බෑක් කරන්න බැරිනොත් at least voice message එකක් හරි දාලා ඒවට උත්තර දෙනවා. වෙබ් රේඩියෝ ගැන ගොඩක් අහලා තිබ්බා කියලා මගේ අපේ විශ්වවිද්‍යාලයේ තෙවන වසර දරුවෙක් මට කියලා තියෙනවා දිල්මිකා thank you. හරි වෙබ් රේඩියෝ ගැන මම කිව්වා ඇති වෙයි නේද? තව පාරක් කියන්න හොඳද? වේගෙ වැඩි නේද? ඒක තමයි මම කියව එක වේගෙ වැඩි. චමුදිනී මොනවා හරි තේරුම් නැති ටිකක් තියෙනවා නම් ආය අහන්න මන් ලෑස්ති නැවත වතාවක් කියලා දෙන්න. මේ රෙකෝඩින් එක මම අපේ කුබුදු මහත්මයාට ලබා දෙන්නම්. එතුමා අදාළ කාර්යයන් සිදු කරයි. හරි මට ස්තුතියි ඔයාලා හැමෝටම මගේ හෘදයාංගම ස්තුතිය පිරිනමනවා. කලනී මම කැමති කතා කරන්න මම කමල් බලයකුට. thank you very much. දේශනය අහගෙන හිටියා. මම PowerPoint එකක් හදන ගමන් PowerPoint එක හදන අතර දේශනයේ දිගට ඉතාම හොඳයි බොහොම හොඳට කරුණු අධ්‍යයනය කරලා ඉදිරිපත් කිරීම ගැන සතුටු වෙනවා. මොකද මෑත කාලීන කරන්ට් රිපෝට්ස් එක්ක රෙෆරන්ස් ඉදිරිපත් කරන එක දැන් මට අපේ හර්ෂ මහත්තයාට කියන්න තියෙන්නේ විශේෂයෙන්ම ඉස්සෙල්ලා පටන් ගන්නකොට ඊටයට වඩා දැන් අපිට 300ක් මදි වෙලා. ඒක හරි සතුටට කාරණාවක්. විශාල පිරිසක් අප සමග එකතු වීම, එයාගේම YouTube එකේ මම හිතන්නේ මේ කියවන ගාන දහස් සංඛ්‍යාතයි. ඒක නිසා අපි සාර්ථක තැනක ඉන්නවාය කියලා හිතන්න ලැබීම මේ විෂය හඳුන්වා දෙන්න වැඩ කරපු කිහිප දෙනාගෙන් එක්කෙනෙක් විදිහට පාසල් ධාරාවට මා සතුටු වෙනවා. අපිට ඕනකම තියෙන්නේ විචාරශීලී ග්‍රාහකයෙකු ගොඩනැගීමයි. ග්‍රාහකයා විචාරශීලී කිරීමයි. ඒ ප්‍රයත්නය විශිෂ්ටයි. මම අද මේ ගුවන්විදුලි මාධ්‍ය ගැන කතා කරන නිසා මගේ විෂුවල් එක පෙන්නන්නේ හඬෙන් විතරයි කතා කරන්නේ. මොකද මීට වඩා බලවත් මාධ්‍යයක් නැහැ කියන එකයි විශ්වාසය. හඬේ ප්‍රබලත්වය තුළ මේක කලණි අවස්ථා ගානකදී රෙෆරන්ස් කළා පරිකල්පනය අවදි කරන්න තියෙන ශක්්‍යතාවයේ විශිෂ්ටත්වය මේ මාධ්‍ය තුළ තියෙන නිසා අපිට ලොකු බලාපොරොත්තුවක් තියෙන රට පුරා ඉන්න අපේ ආචාර්යවරු පිළිබඳව විෂය උගන්වන මේ පාසල් ධාරාවේ ඔවුන් මේ අලුත් දැනුමින් සන්නද්ධ වෙන්න ඕන. මේක යාලිත් රෙෆරන්ස් කරන්න ඊළඟට දරුවන්ට ෂෙයා කරන්න. අපි කියලා තියෙන්නේ අලුත් විෂය නිර්දේශයේ ජාතික අධ්‍යාපන ආයතනය එක ගොඩනගපු මේ තාක්ෂණ ඉදිරියට එන නිසා මේ තාක්ෂණයත් එක්ක වැඩ කරන්න දරුවෝ හුරු කරන එකයි අවශ්‍ය. ඒ නිසා උන්ට රෙෆරන්ස් කරන්න දෙන්න, උන්ට ලින්ක් දෙන්න, අපිත් එක්ක සම්බන්ධ ඉඩකඩ හදලා දෙන්න. ඉතින් හර්ෂටත් මම මේ පිළිබඳව දැඩි උත්සාහයක් අරගෙන මේක තමන්ගේ දෙයක් වගේ, තමන්ගේ පෞද්ගලික දෙයක් තරමට හිතාගෙන තමයි හර්ෂ අබේකොන් මහත්තයා මේක කරන්න උට වැඩ කරලා අධ්‍යක්ෂින් තියෙන ලදාරි. කලින්ට මම ස්තුතිවන්ත වෙනවා ජ්‍යෙෂ්ඨ කතිකාචාර්යවරයෙක් විදිහට යාගෙන ඔබ අර නීතිය ගැන කතා කරනකොට ඔබේ නීතිමය පසුබිමත් තියෙන නිසා ඒවා ගැන ගැඹුරින් කතා කරන්නත් අවකාශ තිබෙනවා. ඉතින් යලිත් පරිශීලනය කරලා අපේ රටේ මාධ්‍ය භාවිතය විධිමත් කිරීමට ඕනි ජනතාවගේ අවධිය දිගු කාලීනව. සිවිල් සමාජය බලවත් කිරීම තමයි අපේක්ෂාව. ග්‍රාහකයා විචාරශීලී කිරීමයි පරමාර්ථය. අපි බලාපොරොත්තු වෙන හොඳ රටක් ඇති කරන්න ඔබ සඳහන් කළා මාධ්‍ය මිත්‍යාව පිළිබඳව එයින් වියුක්ත වෙච්චි ජනතාවක් ගොඩනගන්න. ඒ සඳහා රජයට සහයෝගය දෙන්න. රජයත් එක්ක අපි වැඩ කරන්නේ. ආණ්ඩුවත් එක්ක නෙවෙයි රජයට ශක්තිය සලසලා දෙන්න. මහ ජනතාව බලවත් කරන දැනට ක්‍රියාත්මක කරන වැඩසටහන වලට ජීවයක් දෙන්න. මගේ අරමුණු රාශියක් තියෙනවා. බොහොම ස්තුතියි. බොහොම හොඳට වැඩසටහන ඉදිරිපත් කරා. බොහොම හොඳයි. බොහොමත්ම ස්තුතියි මහාචාර්ය කමල් වලේබඩ මැතිතුමනි. මට ලොකු සතුටක් දැනෙනවා මේ මගේ දැනුම හුවමාරු කරගෙන ඉන්න වගේ ලැබුණාටත් වඩා සතුටුයි ඔබතුමා වගේ දැවැන්ත ප්‍රතිරූපයකින් මට කරපු ඇගයීම මට ඒක ගොඩක් වටිනවා. thank you sir. මම අනිත් හැමෝටමත් කියන්න ඕන මම ගුවන්විදුලි මාධ්‍යයෙන් යම්කිසි සාර්ථකයක් ලබා තිබේ නම් මෙහි ගෞරවයෙන් හරි යඩක්ම යන්න ඕන මහාචාර්ය කමල් වලේබඩ මැතිතුමාට. එතුමන් මට ගුරුවරයෙක් වගේම මාධ්‍ය ශාස්ත්‍රයේ ඉතාමත්ම සමීප සහෘදෙක්. හැම වෙලේම මම අපේ කැම්පස් රේඩියෝ එකක් තියෙනවා.
අපේ විශ්වවිද්‍යාලයේ ශ්‍රීපාලි මණ්ඩපයේ සතුව එක වෙබ්කාස්ටින් එකක් විදිහට තමයි මේ වෙනකොට යන්න බලාපොරොත්තු වෙන්නේ. එතකොට මට හැමදාම ප්‍රොෆෙසර් වලේබඩ සර් කියන්නේම මේ රූපේ පෙන්වන්න එපා. ඒක පරිකල්පනීය මාධ්‍යයක්. ඒක හඬ පමණයි තියෙන්න ඕන. මට මේක මේ දේශනයේදී කියද්දිත් මට මතක් වුණා ඇහුණා වගේ දැනුණා ප්‍රොෆෙසර් වලේබඩ සර් කියපු කාරණය. ඉතින් සර් බොහොමත්ම ස්තුතියි මේකට සවන් දෙමින් මට අගය කිරීමක් සහ කමෙන්ට් එකක් දුන්නට thank you sir. ඒ වගේම මහාචාර්යතුමනි ඔබතුමාට බොහොම ස්තුතියි මේ විශේෂයෙන්ම මේ වැඩසටහනේ සාර්ථකත්වයක් තියෙනවා නම් ඇත්තටම ඒ සාර්ථකත්වය ඔබතුමා ඇතුළු විශේෂයෙන් බන්දුලත් ප්‍රී දයාරත්න මැතිතුමා ඒ වගේම අපි නිරන්තරයෙන්ම සිහිපත් කරන මහාචාර්ය ටියුඩ වීරසිංහ මැතිතුමා මහාචාර්ය සීරංජන් මැතිතුමා ඒ වගේම අපේ කලජ්‍යේෂ්ඨ කතිකාචාර්යතුමේ කලණි ඉරෝෂා ධර්මතිලක ඒ වගේම අපිත් එක්ක ඔබතුමාම සම්බන්ධ කරපු ආචාර්ය මහාචාර්යවරුන්ගේ දායකත්වය තමයි මේ වැඩසටහනේ යම් සාර්ථකත්වයක ඒ කියන්නේ ගෞරවය යන්නනේ ඔබතුමාලටමයි මම ඇත්ත වශයෙන්ම ඒකට සම්බන්ධීකරණයක් කරේ ඒ නිසා ඒ ශක්තිය තිබුණේ ඔබතුමාලත් එක්ක ඒ කියන්නේ දැන් මේ 19 යන්නේ මම හිතන්නේ අපි කලණි ජ්‍යෙෂ්ඨ කතිකාචාර්යතුමිය ඔබතුමීට හොඳ මතකයි අපිට මේ ජූලි වෙනකොට අපි සැලසුම් කරලා තිබ්බේ ගුරුවරුන්ගේ සිම්පෝසියම් එක. ඒ කියන්නේ පරිශන පත්‍රිකාව ඉදිරිපත් කරලා ඒක මුද්‍රණය කිරීම සඳහා ඔබතුමීගේ දේශනය තමයි අපි මහාචාර්යතුමාගේ උපදෙස් පරිදි ආරම්භ කරේ. ඒක ඉතාම සාර්ථක වුණා. ඒ කියන්නේ ඒගොල්ලෝ බලාපොරොත්තු වුණා අපිට මේ වැඩසටහන අඛණ්ඩව ඉදිරියට ගෙන යන්න. ඉතින් අමාත්‍යාංශ පැත්තෙන් සහ දෙපාර්තමේන්තුව පැත්තෙන් අපි මේ අවස්ථාව තමයි මේ ගත්තේ. ඒකේ ගෞරවය ඇත්තටම යන්න ඕනේ මහාචාර්ය කමල් වලේබඩ මැතිතුමනි ඔබතුමා ඇතුළු මේ මහාචාර්යවරුන්මයි. ඒ නිසා මගේ ගෞරවනීය ස්තුතිය ඔබතුමාට පිරිනමන. ඒ වගේම බන්දුල දයාරත්න මැතිතුමා ඔබතුමා මේ වෙලාවේ අපිත් එක්ක සම්බන්ධ වෙනවා නම් මම ඔබතුමාට ආරාධනා කරා. ඔබතුමා ඉන්නවද අපිත් එක්ක? ඒ අතර අපේ ආචාර්යවරු කවුරු හරි සම්බන්ධ වෙනවා නම් කලණි ඉරෝෂා මහත්මියගේ දේශනය සම්බන්ධව යම්කිසි ආචාර්යවරුන්ට පැහැදිලි කර ගැනීමක් කිරීමට තියෙනවා නම් ඒ සඳහාත් අපි කැමැති අවස්ථාව ලබා දෙන්න. මම ප්‍රශ්නයක් අහනකම් හර්ෂ මැතිතුමා මේ chat box එකේ ඒවට පිළිතුරු දෙන්නම්. ඒ වගේම කියනවා මම අද මේ වැඩසටහනත් එක්ක එකතු වෙනවා නම් මේ සම්පූර්ණ ගෞරවය යන්නේ මහාචාර්ය වලේබඩ සර්ට. සර් තමයි මම මේකට හඳුන්වා දෙමින් මා කෙරෙහි විශ්වාසය තිබ්බේ. ඉතින් මම සතුටු වෙනවා සර්ගේ විශ්වාසය යම් තරමකින් හෝ තහවුරු කිරීමට මේ වැඩසටහන තුලින් අවස්ථාව ලැබුණාට මගේ භක්තිපූර්වක ප්‍රණාමය නැවත වතාවක් සර්ට පුද කරනවා. හිරුෂි ඉන්නවා කියලා විශ්වාස කරනවා. හිරුෂි අහලා තියෙනවා YouTube මාධ්‍ය සමාජ මාධ්‍යයක් විතර ගන්නෙ නැත්තේ ඇයි කියලා. දේශනයේට පරිබාහිර වුණත් හර්ෂ මැතිතුමා මම ඒකට උත්තරයක් දෙන්න. අපේ මාධ්‍ය බිහි වෙනවා පුතේ සමාජ මාධ්‍ය, නූතන මාධ්‍ය, නව මාධ්‍ය හා සමාජ මාධ්‍ය කියන එක. සම්ප්‍රදායික මාධ්‍ය ඔබ අපි දන්නවා දුම් ගැසීමේ සිට පරවියන් අත පණීරය එීම දක්වා ව්‍යාප්ත වී යනකොට මම අර කලින් කිව්වා වගේ කාර්බි විප්ලවයේ ප්‍රතිඵලයක් ලෙස නූතන මාධ්‍ය සමාජගත වෙනවා. රූපවාහිනිය, ගුවන්විදුලිය, පුවත්පත අද්දිලු මාධ්‍යයන්. නව මාධ්‍ය කියලා කියන්නේ හදිස්සිය කතා කරේ සර්ගේ මයික් එක ඔන් වෙලා හරි. නව මාධ්‍ය කියලා කියන්නේ මේ නූතන මාධ්‍ය ධාරාව ගලාගෙන යනකොට පරිගණකයේ කියන දේ ලෝකයට එනවා. ඒ කියන්නේ එකත් ගොඩක් කල් චාල්ස් බැබේජ්ගෙන් ආපු දෙයක්. හැබැයි ගුවන්විදුලියට පස්සේ එන්නේ රූපවාහිනියට පස්සේ එන්නේ සමාජගත වෙන්නේ. එතනදී අන්තර්ජාලය කියන සංකල්පය සමාජගත වෙනවා. අන්තර්ජාලයත් එක්ක සම්බන්ධ වුණාම මේ මාධ්‍යයන්ට අපි නව මාධ්‍ය කියනවා. අන්තර්ජාලයත් එක්ක සම්බන්ධ වුණාම මේ නව මාධ්‍යයන් ලෙස කලෙලි බහින YouTube මාධ්‍ය හේතුව තමයි එන්ටර්ටේන්මන්ට් කියන සාධකය. ඒ කියන්නේ අන්තර්ජාලයේ ඔස්සේ අපි දැන් පරිගණකයේ ගත්තම මෙහෙයුම් පද්ධතිය තියෙනවනේ Windows විවිධ උදාහරණයකට අපි හැමෝම දන්න Windows මෙහෙයුම් පද්ධතිය. අන්තර්ජාලයේ ගත්තම සර්ච් එන්ජින් සෙවුම් පද්ධතියක් විදිහට Google සර්ච් එන්ජින් එක තමයි අපි හැමෝම වැඩිපුර පාවිච්චි කරන්නේ. ඒ හරහා අපිට එන්ටර්ටේන්මන්ට් මීඩියම් එකක් විදිහට අපේ විනෝදාසන මාධ්‍යයක් විදිහට තමයි YouTube කියන දේ එන්නේ. ඒ නිසා අපි ඊමේල් සහ YouTube කියන කාරණා අපි ගන්නේ නව මාධ්‍ය විදිහට. පසු කාලීනව ජංගම දුරකථනය ඉතාමත්ම තාක්ෂණික අතින් ඉහළ නිමැවුමක් වෙනකොට විවිධ ඇප් කියලා කියන්නේ ඇප්ලිකේෂන් ඩවුන්ලෝඩ් කිරීම හරහා තමයි සමාජ මාධ්‍ය සෝෂල් මීඩියා කියන කන්සෙප්ට් එක එන්නේ. ඒ නිසා YouTube එක සමාජ මාධ්‍යයක් නොවේ, එය නව මාධ්‍යයක්. ඒක යන්නේ අන්තර්ජාලයේ සර්ච් එන්ජින් හරහා ගිහිල්ලා තමයි තොරතුරු ලැබෙන්නේ. සමාජ මාධ්‍ය අපි ඩවුන්ලෝඩ් කර ගැනීමෙන් තමයි අපිට ඒක ඇප් එක ඩවුන්ලෝඩ් කර ගැනීමෙන් තමයි ගන්න වෙන්නේ. හිරුෂිට තේරුණා කියලා හිතනවා. දිනෙත් අහලා තියෙනවා අනවසර ගුවන්විදුලි වලට උදාහරණ මේ වෙනකොට රුවන්ඩාවේ තියෙන RTML channel එක, ක්‍රෝේෂියාවේ තියෙනවා,
අනවසර ගුවන් විදුලි ඇත්තම කිව්වොත් අනවසර ගුවන් විදුලි අපිට සමාජගත වෙලා නැහැ. අපි දැනට සොයාගත්ත දේවල් තමයි අනිත් ඒවා ඇත්තටම අනවසර ගුවන් විදුලි විදියටම තමා තියෙන්නේ බොහෝ දේවල්. උදාහරණ විදිහට ගන්න පුළුවන් රුවන්ඩාවේ ක්‍රියාත්මක වෙන ගුවන් විදුලිය RTML කියන එක සහ ක්‍රොේෂියාවේ තියෙනවා. අන්න ඒවා තමයි ගන්න පුළුවන්. ඕන කෙනෙක්ට ප්‍රශ්න අහන්න පුළුවන්. මම chat box එකේ ඒවට තමයි උත්තර දෙන්නේ. මම ක්ලාස් එකක් නෙමෙයි කළේ දේශනයක්. මොනවා හරි ගැටලු තියෙනවා නම් අහන්න. මගේ නම්බර් එකක් තියෙනවා WhatsApp message එකකින් හරි අහන්න. තව කවුරු හරි ඉන්නවද අපිත් එක්ක ආචාර්යවරු සම්බන්ධ මැතිතුමා? මම තිලින සමරසූරිය මේ රුවන්ඩාවේ ඉතාම මේ පොඩි නිවැරදි කිරීමක් මං හිතන්නේ රුවන්ඩාවේ RTL රේඩියෝ ටෙලිවිෂන් ලිබ්‍රා මීල් කොලින් කියන්නේ ඇත්තටම ඒක අනවසර ගුවන් විදුලියක් නෙමෙයි. ඒක කිගාලි අගනුවර මේ තියෙන මේ ඒක ප්‍රධාන ගුවන් විදුලි සහ රූපවාහිනී ජාලයක්. මේක සුප්‍රසිද්ධ වෙන්නේ ලෝක ප්‍රසිද්ධ වෙන්නේ මේ රුවන්ඩාවේ 1994 වගේ සමයේ සිද්ධ වෙච්ච විශාල වර්ගවාදී සමූල ඝාතන වලදී ගුවන් විදුලි මාධ්‍ය හේට් රේඩියෝ භාවිතයක් විදිහට මෙන්න මේ කාරණේ හින්දා යම්කිසි විදියක මේ පටලවා ගැනීමක් සමහර තැන්වල සිද්ධ වෙනවා. නමුත් රේඩියෝ ටෙලිවිෂන් ලිබ්‍රා මීල් කොලින් කියලා කියන්නේ මේ අනවසර ගුවන් විදුලි ජාලයක් නෙමෙයි. ඒ රටේ ප්‍රධාන ගුවන් විදුලි සංනිවේදන ජාලයක්. නමුත් මේ වෛරී ගුවන් විදුලි ප්‍රචාර මගින් මෙන්න මේ ටුට්සි සහ හුටු ගෝත්‍ර දෙක අතරේ විශාල ඒ කියන්නේ දින 100කට අඩු කාලයක් ඇතුළත මේ මිලියනයකට කිට්ටු මිනිස් ජීවිත ප්‍රමාණයක් විනාශ කරන්නට මේ හේතු වෙච්ච මේ වෛරී සංනිවේදනය කරගෙන ගිය ප්‍රධාන මූලස්ථානයේ විදියට ක්‍රියා කළේ ගුවන් විදුලි මාධ්‍ය පාවිච්චි කළා RTLM කියන මේ ගුවන් විදුලි මධ්‍යස්ථානය. ඒක කරුණු මේ යම්කිසි නිවැරදි කිරීමක්. හරි. Thank you තිල්න සර්. ලොකු උදව්වක් මේ මොහොතේ මාව නිවැරදි කිරීම ගැන සර්ට මගේ හෘදයාංගම ස්තුතිය. Thank you sir. You're welcome. තව කවුරු හරි සම්බන්ධ වෙනවද? බන්දුල සර් ඉන්නවද? chat box එකේ නම් තියෙනවා සර්ගේ අන්තර්ජාල සම්බන්ධතාවය කියලා තියෙනවා කියලා. අපිට පණිවිඩ ටිකකුත් තියෙනවා මේ අපේ සම්බන්ධ වෙන ගුරු බවතුන් වෙත ඉදිරිපත් කරන්න. ඔව් මේ දැන් අර නීති විරෝධී ගුවන් විදුලි ගැන කතා කරනකොට නීති විරෝධී ගුවන් විදුලිය ගැන අපි දැන් කතා කරා ඔබතුමිය. එතකොට මේ ලංකාවේ LDT සංවිධානය සහ එක්තරා කාලයකදී මේ දේශපාලන පක්ෂයක් මගින් පවත්වාගෙන ගියා නේද ඔය කියන ගුවන් විදුලියක් නීති විරෝධී ලෙස. ඒකද ඔය නීති විරෝධී ගුවන් විදුලිය කියලා කිව්වේ? මම අදහස් කරේ නම් Voice of Tiger කොටිහඬ කියන ගුවන් විදුලිය. ඒ සම්බන්ධයෙන් තමයි ඒක අපේ අවසර ගන්න නැතුව පවත්වාගෙන ගිය එක නිසා තමයි මම ඒක අදහස් කළේ. ඔබතුමාට මාව ඇහෙන්නා නේද? ඔව් ඒක පැහැදිලි වුණා ඇත්තටම. මේ මම පොඩ්ඩක් කියන්න කැමතියි කලනේ. ඔව් සර්. මේ කොටිහඬ ගුවන් විදුලිය මුල් කාලේ ඉල්ලීගල්. ඒ කියන්නේ ඒගොල්ලෝ කොටිහඬ කියලා නෙමෙයි විවිධ තැන්වල ට්‍රාන්ස්මිටර් පාවිච්චි කරලා නීති විරෝධීව ගුවන් විදුලි ආයතන ගෙන ගියා. ඒවට පහර දෙන්න බැරි වුණේ ඒගොල්ලෝ අර සංඛ්‍යාතය ඔස්සේ පහර දෙන්න පුළුවන්. නමුත් එක එක තැන්වලට මාරු කර නීති විරෝධී ගුවන් විදුලි LTT සංවිධානය ගෙනිච්ච එක ඇත්ත. පසු කාලීන තමයි අර තාවකාලික අර එයාට ගුවන් විදුලියකට බලය දෙන්නේ. ඒ ප්‍රොජෙක්ට් එකේ තියෙන්නේ උතුරු නැගෙහින්න ජනතාව තුළ සාමකාමී මතවාදය, සාමකාමී මානසිකත්වය ඇති කිරීම සඳහා තමයි ඒ අය කොටිහඬ ගුවන් විදුලි ඇප්ලිකේෂන් එක දාන්නේ. මම මේ දැනගැනීමට කියන ওই කාලේ සමකාලීනව දළදා මාලිගාවත් ඉල්ලුම් පත්‍රයක් ඉදිරිපත් ගුවන් විදුලියක් මා හෙනෝනේ දළදා මාලිගාවත් ඉදිරිපත් කළ තිබුණ ප්‍රජා ගුවන් විදුලිය ඒකට අවසර ලැබුණේ නැහැ. අර ගුවන් විදුලියට අවසර ලැබුණා. නමුත් ඒ අය ඒ සාමකාමීව පාත්තිම කෙටි කාලයක් කළා
ඔබ මුලින් කිව්වා වගේ විරෝධී මතවාද ඉදිරිපත් කරන නිසා ඊටාම නිශ්චිත වශයෙන් ගුවන්විදුලියට ගුවන් ප්‍රහාර එල්ල කළ විනාශ කළා. ඒකට කාලයක් ලංකාවේ කොටි හඬ නීති විරෝධී ගුවන්විදුලියක් අරගෙන ගියා. ඒකේ එහෙම නමක් තිබුණේ නැහැ. එක එක විදිහට ඒක කරගෙන ගියා. පසු කාල නීත්‍යානුකූල වෙච්ච එක තමයි පස්සේ විනාශ කරේ අරමුණට බාහිර වැඩ කරපු එක. හරි නේද? හරි. thank you sir. එමනම් අපි අද දේශනේ මෙතනින් හමාර කරමුද ජේෂ්ඨ කතිකාචාර්යතුමිය? මේ පණිවිඩ ටිකක් අපිට දැනුම් දෙන්න තියෙනවා. මොකද අපි අර ඔබතුමියගේම මම කැමැති ඒකත් ඔබතුමිය පැහැදිලි කරනවා නම් මේ අපේ පර්යේෂණ පත්‍රිකාව සම්බන්ධයෙන් මේ වෙලාවේ අපිත් එක්ක හිතනවා සම්බන්ධ වෙලා ඉන්න ගුරු බෞතුන් අලුත් ගුරු බෞතුන්ත් අපිත් එක්ක එකතු වෙලා ඉන්නවා. අපි ශිෂ්‍යෝ සහ අලුතෙන් ගුරු බෞතුන් මේ අපේ WhatsApp group එකට අපි විශාල පිරිසක් සම්බන්ධ කරගත්තා. මම හිතනවා අද එවැනි ගුරු බෞතුන් කීප දෙනෙක් අපිත් එක්ක එකතු වෙලා ඇති කියලා. ඒ නිසා අපේ මේ කොවිඩ් වසංගත ප්‍රත්‍යයර්ථය අපි බලාපොරොත්තු විදිහට මේ කාල මේ රාමුක කටයුතු කිරීමට නොහැකි වුණේ එහෙන් ඒ ප්‍රතිචාරත් එක්ක අපිට තිබ්බ ගැටලු හින්දා. එනිසා මම කැමැති පර්යේෂණ පත්‍රිකාවේ වැඩේ අපි තව ටිකක් ගුරුවරු උනන්දු කරනවා නම් ඔබතුමිය ඒක පොඩ්ඩක් පැහැදිලි කරන්න හොඳයි. හරි. ඒ වගේම සුගන්ධි රණසිංහ කොටිහඬ ගැන අහපු දේ මම උදාහරණයකට ගත්තේ. ඒක වඩාත් හොඳින් මහාචාර්ය කමල් සර් පැහැදිලි කරා. ඒ වගේම තිල්න සමරසූරිය මහත්මයා රුවන්වැලි සංස්ථාවේ හිටපු විදේශ සම්බන්ධ අධ්‍යක්ෂතුමත් පැහැදිලි කරා මේ නීති විරෝධී ගුවන්විදුලි ගැන. ඒක මම හිතනවා ප්‍රමාණවත් වෙයි කියලා. මම උදාහරණයකට ගත්තේ මේ දැන් තියෙන ප්‍රවණතාවත් එක්ක මොකද්ද මේ වර්තමාන ගුවන්විදුලි සංනිවේදනය කියන එක. මම හිතන්නේ මේ ගැටලු පැහැදිලි වෙන්නේ නැති. හර්ෂ මෙතුමාගේ ඉල්ලීම මත මම ගුවන් ශාස්ත්‍රීය පරිසංවාදය එහෙම නැත්නම් රිසර්ච් සිම්පෝසියම් එක ගැන මතක් කරන්නම්. අපි මට මතක හැටියට අපි මැයි මාසේ තමයි පළවෙනි මේ Zoom සාකච්ඡාව තිබ්බේ. අපි ජූනි මාසේ මැදදී විතර සිම්පෝසියම් එක පවත්වන්න තීරණය කළ තිබුණේ මහාචාර්ය කමල් වලේබඩ සර්, ආචාර්ය ටිබ්බ සර්, මහාචාර්ය රංජන් සර්, බන්දුල දයාරත්න සර් මේ අපි ඔක්කොම එකතු වෙලා ඒ ගැන කතා කරමු. නමුත් මේ පවතින වසංගතයේ එන්නෙන්නම දරුණු අතට හැරෙන තත්ත්වයක් තුල අපිට ඒක යථාර්ථයක් බවට පත් කිරීම අපහසු වුණා. නමුත් මම කියන්නේ ඒකින්ද මේ ඩිමෝටිවේට් ඒ කියන්නේ පසුබහින්න එපා. අපිට පුළුවන් මේ තියෙන තත්ත්වයක් එක්ක මේ වෙනකොට මට හිතෙනවා ගොඩක් පර්යේෂණ අරමුණු කියන්නේ ගැටලු මතුවලා තියෙනවා රිසර්ච් කරන්න පුළුවන් මට්ටමේ දේවල්. ඇත්තටම අපේ මාධ්‍ය භාවිතය තුලම මේ ගුවන්විදුලි සංනිවේදනයේ පැත්තෙන් ගත්තත්, අන්තර්ජාල සංනිවේදනයේ පැත්තෙන් ගත්තත්, රූපවාහිනී සංනිවේදනයෙන් ගත්තත් අපේ පර්යේෂණ කියන කාරණේ අද වෙනකොට ගොඩක් විහිදිලා සහ ගැටලුකාරී තත්ත්වයන්ට පත්වෙච්ච අවස්ථා තියෙනවා. පර්යේෂණ නෙමෙයි පර්යේෂණ මාතෘකා. ඒ නිසා ඔබට තවදුරටත් කාලය තියෙනවා. මං හරිනේ හර්ෂ මහත්මයා අපිට ඔබතුමා ඔව් ඉදිරිපත් කරනවා නම් අපිට ඇත්තටම ඒ කියන්නේ ගුරුවරුන්ට විශේෂයෙන් මේ දෙන එයාගේ මේ වෘත්තිමය භාවය සහ උන්ට යම්කිසි පිටුහලක් වීම සඳහා තමයි අපි මේක සංවිධානය කරේ. අපි ඒක print කරන්නත් අපි කැමති වෙනවා මේ අපේ පර්යේෂණ පත්‍රිකා එකතු කරගත්ත එකතුවක් විදිහට. ඉතින් ඒක නිසා අපිට ඒ අවස්ථාව අපිට ලබා දෙන්න පුළුවන් ඒ අයගේ උනන්දුව සහ අපි මේ අවුරුද්ද අවසන් වීමට උනත් අපිට ප්‍රශ්නයක් නැහැ. මේ අපි ඒ කටයුත්ත අපිත් එක්ක සම්බන්ධ වෙනවා නම් බොහොම හොඳයි. ඔව් ඒ වගේම මට පරීක්ෂා පත්‍රිකා 4ක් කියවලා තිබුණා. මම ඒවා මගේ සකස් කරලා මේ මහාචාර්ය ධර්මකීර්ති රංජන් සර්ත් එක්කත් කතා බහ කරමින් ආපහු යවුවා කරෙක්ෂන්ස් කරන්න කියලා. ඒ වගේම එදා ඊමේල් ඇඩ්‍රස් එකක් දුන්න නිසා ඒවා සකස් කරලා එවන්න අපි අපේ පුළුවන් උපරිමයෙන් දායක සහයෝගය දෙනවා. ඒ වගේම තමයි අපි තව වෙන ජර්නල් එකකුත් කරමු කිව්වනේ හර්ෂ මැතිතුමා නේද? මේ දේන සාර සංක්ෂිප්තය කියන්නේ ඇබ්ස්ට්‍රැක්ට් එක පදනම් කරගෙන අපිට පුළුවන් ආටිකල් එකක් ලියන්නත් පුළුවන්. මම හැමදාම කියනවා වගේ මේක ගෝල්ඩන් ඔපචුනිටි එකක්, ස්වර්ණමය අවස්ථාවක් ගුරුවරුන්ට හම්බෙන. ගුරුවරුන් වෙනුවෙන් තියෙන පළවෙනි ශාස්ත්‍රීය පරිසංවාදය වෙනවා. ඒකේ සාඩම්බර කොටස්කරුවන් වෙන්න සංනිවේදන මාධ්‍ය අපේ ආදරණීය ගුරුවරුන්ට හැකියාව ලැබෙන හින්දා මම කියන්නේ මේක හොඳ අභිප්‍රේරණයක් කරගනිමින් මේ කාලෙදී පර්යේෂණ පත්‍රිකාවක් ලියන්න සූදානම් වෙන්න අවශ්‍ය ඕනෑම උපදෙසක් සහයෝගයක් ලබා දෙන්න සූදානම්. අපේ ගෲප් එක තියෙනවා. ගෲප් එක හරහා පුබුදු මහත්මයා ඉන්නවා, හර්ෂ මහත්මයා ඉන්නවා. අදාළ තොරතුරු ලැබෙන ඒ කාර්යයන් කරන්න පර්යේෂණයකට කිසියම් හෝ ගැටලුවක් සංනිවේදන ශේෂ්ත්‍රයේ මතුවන ගැටලුවක් ඔස්සේ පරීක්ෂණය කරන්න කියලා නැවත වතාවක් ඔබට ඉල්ලීම් කරනවා. ඒකට අපි සහායකය දෙන්න සූදානම්.
එහෙමනම් අද අපි මෙතනින් අපේ වැඩසටහන හමාර කරමු. මම හිතන්නේ අපිත් එක්ක සම්බන්ධ වෙච්ච සියලු දෙනාටම බෙහෙම ස්තුතිවන්ත වෙනවා. විශේෂයෙන්ම ජ්‍යෙෂ්ඨ කතිකාචාර්යතුමිය කලණී ඉරෝෂා මැතිණිය ඔබතුමියට ඉතාමත්ම ස්තුතියි. මේ කාලේ අපිත් එක්ක මිදම් කිරීම සම්බන්ධ ඒ වගේම අපිට සම්බන්ධ වුණා මහාචාර්ය කමල් වලේගොඩ මැතිතුමන්. ඒ වගේම අපිට ගුරුවරුන් පිරිසක් සම්බන්ධ වුණා. ඒ වගේම අපිත් එක්ක මේ සාකච්ඡාවට සම්බන්ධ වෙච්ච ඒ සියලු දෙනාටත් අපි බෙහෙම ස්තුතිවන්ත වෙනවා. ඒ වගේම සිසු පිරිසක් සම්බන්ධ වුණා. ඒ සියලු දෙනාටම ස්තුතිවන්ත වෙනවා. ජනමාධ්‍ය අමාත්‍යාංශයේ සහ රාජ්‍ය ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවෙන් නැවතත් අපි ඉරිදා මෙවැනි වැඩසටහන් තුنين හමු වෙනවා. ඒත් අපි ඔබ සියලු දෙනාටම අපේ පණිවිඩත් එක්ක අපේ විශේෂයෙන්ම අපි දැනුම් දෙන ඔබේ WhatsApp group වලට ඇතුළත් වෙලා නැත්නම් අපි බොහොම ආදරෙන් ආයෝජනය කරන WhatsApp group එකට එකතු වෙන්න අපේ පණිවිඩ හුවමාරු කරගන්න මේ වැඩසටහන සාර්ථක කර ගැනීමට ඔබෙන් ලැබෙන සහයෝගය ඉතාමත්ම වැදගත්. අපිත් උපරිම කැපවීමකින් ඒ සඳහා දායක වෙනවා. ඔබට මේ යම්කිසි සේවයක් කරන්න ජනමාධ්‍ය අමාත්‍යාංශ විදියට රාජ්‍ය ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව විදියට දීර්ඝ කාලෙකින් පස්සේ ආරම්භ කරපු වැඩසටහනක් මේක නිල කටයුත්තක්. ඒ නිල කටයුත්ත අපි බාරගෙන තියෙනවා. විශේෂයෙන්ම ගරු ඇමතුමත් බොහොම උනන්දුවෙන් ඉන්නවා මේ වැඩසටහන සාර්ථක කරගන්න. එතුමාගේ දායකත්වය ලබා දෙන්න. එතුමා හිටපු අධ්‍යාපන ඇමතුමා වාසනාවට වගේ එතුමා ජනමාධ්‍ය අමාත්‍ය ධුරයටපත් වුණා. ඒ නිසා අධ්‍යාපන ශාස්ත්‍රයේ සංවේදනයේ ගුරුවරුන් පිළිබඳව විශේෂයෙන්ම අධ්‍යාපන විෂය සමගාමී වැඩසටහන පිළිබඳව එතුමා පුළුල් දැනුමක් අවබෝධයක් තියෙනවා. ඒ නිසා පළවෙනි වැඩසටහන තුලින් එතුමා මේ පණිවිඩය ලබා දෙන්න කියලා කිව්වා. විශේෂයෙන්ම සියලුම මේ පාසල් 1000ක මේ වෙන විට ආරම්භ කළ තියෙන මාධ්‍ය සමාජ වැඩසටහනට ඒ වගේම ඊට සම්බන්ධ වෙන පාසල් දරුවන්ට මීට වඩා යම්කිසි මේ විශේෂ සම්බන්ධයෙන් අමාත්‍යාංශයක් විදිහට රාජ්‍ය ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව විදිහට උපරිම සේවාවක් කිරීම තමයි අපේක්ෂාව. ඒ සඳහා මේ නිල කටයුත්තට දායක වෙන්න කියලා සියලු දෙනාටම ආරාධනා කරනවා. ඒ වගේම මේ සඳහා අපිට නායකත්වය ලබා දෙන අපේ මහාචාර්යවරුන්ට අපි බෙහෙවින් ස්තුතිවන්ත වෙනවා. ඒ වගේම මේ සඳහා දායක වෙන අපේ කාර්ය මණ්ඩලයේ පුබුදු මහතා ඇතුළු අනිකුත් කාර්ය මණ්ඩලයටත් මගේ ස්තුතිය මේ වෙලාවේ පුද කරනවා. ඒ වගේම මේ වැඩසටහන නිරන්තරයෙන්ම අපිව දිරිමත් කරන රාජ්‍ය ප්‍රවෘත්ති අධ්‍යක්ෂකතුමාටත් අමාත්‍යාංශ ලේකම්තුමාටත් ස්තුතිවන්ත වෙමින් මේ වැඩසටහනින් මෙතනින් සමාප්ත කරනවා. ඔබ සැමට සුබ රාත්‍රියක්. සියලු කටයුතු සාර්ථක වේවා. මේ වෙලාවේ සියලු දෙනාටම නිරෝගී භාවය ප්‍රාර්ථනා කරනවා. බොහොම ස්තුතියි.